භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි වික්ඛවේ සංයෝජනානි දස්සනේන පාතබ්බා කතමානි තීනි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝති. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල් නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් කෙරෙහි සදහසිත ඇති කරගෙන විශ්වාසය තබාගෙන මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න මේම පාරමිතාවක් වේවා කියන අදහස් ඇතුව හැමදෙනාම මේ සේනාසනයට පැමිණිලාද පොය දවස පෙරවස් සමාදන් වුණා. මේ පෙරවස් සමාදන් වෙලා බලාපොරොත්තු වෙන්නේ උත්සාහවත් වෙන්නේ අද දවස පුරාවටම ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි දේශනා කළ ධර්මය අහලා තේරුම් අරගෙන ඒ වගේම ප්‍රතිපත්ති වශයෙන් ටිකක් ඒ තුල හැසිරෙන්නට. පහුගිය කාල පරිච්ඡේදය තුල අපි ටිකක් කතා කළා සතිපට්ඨාන භාවනා කරන ආකාරය ගැන. ටිකක් පුරුදු පුහුණුත් වුණා. ඊට පස්සේ ඒ දිහා ටිකක් නුවණින් බලනකොට මට ඒකෙදී පිටකයේ තුලින් පෙළදහම තුලින් පොඩි කාරණාවක් මතක් වුණා. මේ සතිපට්ඨානය භාවනාව නැත්තම් සතර සතිපට්ඨානය වඩන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලෝකෝත්තර මාර්ගාංගයක් නොවි සාමාන්‍ය විදිහට වැඩෙන ක්‍රමය. අනිත් ක්‍රමය තමයි විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාම කොට සතර සතිපට්ඨානය වඩනවා. විවේකයේ අසුරු කළ, විරාගයේ අසුරු කළ, නිරෝධයේ අසුරු කළ, නිවනට නැඹුරුවක් කොට සතර සතිපට්ඨානය වඩනවා. එතකොට මේ සතර සතිපට්ඨානය විවේකයේ අසුරු කළ, විරාගයේ අසුරු කළ, නිරෝධයේ අසුරු කළ, නිවනට නැඹුරුවක් කොට වඩන්නේ කොහොමද? එන කාරණාවයි අද මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හදන්නේ. නමුත් මම උඩදී මාතෘකා කළේ වෙන දහම් පාඩයක්. ඒකට හේතුව තමයි ඉස්සෙල්ලාම කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය තුළින් මේ දර්ශනය අහගන්නට ඕනේ. බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය. ඒ දර්ශනයට තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කෙලෙස් ටික ප්‍රහාණය වෙන්නේ. ඒ දර්ශනය අහලා දැනගත්ත කෙනා ඒ දර්ශනේ පිරෙන විදිහට සතර සතිපට්ඨානය වඩන එකටයි විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, නිවනට නැඹුරුවක් කොට සතර සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ. මම මේ ටික එකින් එකට පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි අද කතා කරන ධම් කරුණු ටිකක් ගැඹුරුයි. ඒ හින්දා මුලින්ම මතක් කරනවා
ඊ타ත්ම වමනාපේ ඕනෑ කමින් වචනයක්වත් අපේ දාන්න නැතුව හොඳට මේ කියන දේ තේරුම් ගන්න හිත යොමු කරන්න කියලා. එක චුට්ටක් හරි 10කට ගියොත් තේරෙන්නේ නැති වෙයි. ගොඩාක් වටිනා ටිකක් කියලා දෙන්න යන්නේ. අනන්ත සංසාරික අපි හැම දිනාටම මේ තරම් දුරක් එන්න උනේ මේ දර්ශනය කියන ධර්මතාවයේ දැකීමෙන් දුර වෙන මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ කෙලෙස් ටික අයින් කරගන්න බැරි වෙච්ච නිසා අද හොඳට අහගෙන හිටියොත් ඒ ටික බොහෝම පහසුවෙන් ගෙවා ගන්න පුළුවන් පරිසරයක් කියලා දෙනවා. අන්න ඒ ටික අහගත්ත කෙනා සතර සතිපට්ඨානෙ වඩනකොට අන්න අර ඉහිත කියපු කෙලෙස් ගෙවෙනවා. එහෙම නැතුව ඒ දර්ශනේ දකින්නේ නැතුව සතර සතිපට්ඨානෙ වැඩුවා කියලා හිත සමාධි වෙනකොට එයාට දකින්න දර්ශනයක් හම්බ වෙන්නේ නැහැ. ඔකදී තව පැත්තකින් ගත්තොත් ඔය මං කිව්වේ දෙපැත්තක්. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මාර්ග සම්මා දිට්ඨිය සහ ඵලයේ සම්මා දිට්ඨිය කියලා. ඵලයේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. ඒ ටික දකින්නකොට තමයි කෙලස් ටික ප්‍රහාණය වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ වගේම ඕදාරික කාමරාග පටිග අනුමශේෂ කාමරාග පටිග කියන ටික රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ගෙවෙන්නේ ඔය ඵලයේ සම්මාදිට්ඨිය. හැබැයි මේ ඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තුල දර්ශනයක් තියෙනවා. ඒකට කියනවා මාර්ග සම්මාදිට්ඨිය කියලා. අපි මේ මතක් කරේ මේ දෙක අපි පටල ගන්නවා. මේ මාර්ග සම්මාදිට්ඨියේදී ස්කන්ධයන්ගේ ඇත්තක් පෙන්වවට ඒක මේ ශාසනයේ දර්ශනය නෙමෙයි. ඵලයේ සම්මාදිට්ඨියයි හැම වෙලේම මේ ශාසනයේ පෙන්වන දර්ශනය. තේරුම් නැත්නම් ආපහු ඔයගලන්ට මතක් කරන්න හිමින් මේ ශාසනයේ සම්මාදිට්ඨිය දෙආකාරයි මාර්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨිය කියලා. සියලු කෙලෙස් දුරු වෙන, ඒ කියන්නේ දස සංයෝජනයන් ප්‍රහාණය වෙන දර්ශනය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඵලයේ සම්මාදිට්ඨිය. ඒ ඵල ප්‍රඥාව නැත්නම් ඵල සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මගයි කියලා දකින එක. ඔකට තමයි සියලු කෙලෙස් දුරු වෙන්නේ. ඊට පස්සේ මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මගයි කියලා දැක්කට පස්සේ මාර්ගය කියන්නේ මොකක්ද කියන තැනකදී මෙන්න මේ විදිහට අපි කියමු රූපය අනිත්‍ය විදිහට දකින්න එකත් ඇත්ත. දුක් විදිහට දකින්න එකත් ඇත්ත. අනාත්ම විදිහට දකින්න එකත් ඇත්ත. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එකත් ඇත්ත. හැබැයි ඒ ඇත්ත ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත දකින්න එක දර්ශනයක් වුණාට ඒ දර්ශනේ මාර්ග දර්ශනය. ඒක කරන්ද කෙලෙස් අඩු වෙනවා. කෙලෙස් අඩු වෙලා චතුරාර්ය සත්‍ය පෙනෙනවා. එතකොට තමයි ආශ්‍රයෙන් කෙලෙසුන්ගේ මනස මිදෙන්නේ. තේරුණාද කිව්වේ? තේරුණේ හරි කමක් නැහැ. ඒක අපි ඇත්තකින් තමයි ඒකෙදි මට ඕනේ වෙන මොකුත් හින්දා නෙමෙයි. අපි මේ විදිහට සතිපට්ඨානෙ වැඩුවා කියලා කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් අපේ මනස මිදෙන්නේ නැහැ. සතිපට්ඨානෙ වඩනකොට විනය ලෝකයේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක අඩු වෙනවා. හික්මනවා, තන්තිදෙනවා. ලෝභ දේශ දෙක අඩු වෙන අපේ හිත සමාධි වෙනවා, නීවරණ ධර්ම දුරු වෙනවා. හිත සමාධි වෙනකොට, නීවරණ ධර්ම දුරු වෙනකොට අන්න අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ.
අන්නේ අවබෝධයෙන් තමයි මේ කෙලෙස් අනුසය සහගතවම දුර වෙලා යන්නේ. අපි සතර සතිපට්ඨානේ වඩන්නේ හිත සමාධි කරගන්න. හිත සමාධි කරන්නේ මොකද? මේ ශාසනේ පෙන්වන දර්ශනය කියන එක දකින්න. බුදුරජාණන් වහන්සේ මේ ශාසනේ දර්ශනය කියලා අපි කියමුකෝ සහ අස්ස දර්ශන සම්පදාය. සහ අස්ස දර්ශන සම්පදාය ඔහුගේ ඒ දර්ශනයත් සමගම දර්ශන සම්පත්තියත් සමගම තයස්සු ධම්මා ජහිත බවති. ධර්මතා තුනක් දුර වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡි සීලබ්බත පරාමාස. එතකොට ඒ දර්ශනයත් හා සමගම සංයෝජන තුනක් දුර වෙනවා කියන තැනකදී ඒ දර්ශනය කියලා පෙන්වුවේ මේ රූපයත් දැකීම නෙමෙයි. මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මඟ කියලා මෙන්න මේ චතුරාර්ය සත්‍ය දකින්න. එතකොට චතුරාර්ය සත්‍ය අහලා දැනගත්ත කෙනා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය සාක්ෂාත් කිරීම පිරවීමට යන ගමන් මාර්ගය ආйти සීල සමාධි ප්‍රඥා. සීලයක පිළිපදලා සතර සතිපට්ඨානය වඩලා හිත සමාධි කළා මෙන්න මේ දර්ශනේ නෝරින් දැක්ක යුතුයි බැලුව යුතුයි. එතකොට තමයි සීල කෙලසුන්ගෙන් ආශ්‍රයන්ගේ මනස මෙතෙන්නේ. මෙතනදී මම අද දවසේදී මුලින්ම ඕගලන්ට ගොඩාක් වටිනා කාරණාවක් කියලා දෙනවා. ඒ ටික කියලා දීලා වෙනදා කතා කරපු ධර්මයන්ට චුට්ටක්වත් වෙනස් වූ පරස්පර නැහැ. එහෙම වෙන්නේ නැහැ. එතනින් ඒ කියපු කාරණා එකක්වත් වැරදිත් නැහැ. ඕනේ නැත්තේත් නැහැ. ඒක ඒ විදිහටම ඕනේ. ඒ ටික තව අලුත් කාරණාවක් ගන්නනවා. වෙනද කරපු භාවනාව කරමින් අලුතෙන් තව හිතන්න පැතිකඩක් අරගෙන දෙන එකයි මේකෙන් කරන්නේ මම අන්තිමට. කෙටි උත්තරේ ගත්තාම මේ කතා කරපු එකෙන් කිව්වේ දැන් ඉස්සෙල්ලා ඒව වැරදි ඒව ඕනේ නැහැ කියන එක නෙමෙයි. ඒක ඕනෙමයි, ඒක කටයුතුමයි. එහෙම කරමින් තව කටයුතු පැතිකඩක් තිබුණා කියන එකයි කෙටියෙන් ගත්තාම කියන්නේ. ඒ ටිකත් කළාම සම්පූර්ණ වෙනවා. ඒ සතිපට්ඨානයේ වඩමින් නුවණින් මෙනෙහි කළ යුතු ධර්මතාවයක් tie මොකද්ද? ওই චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පටිච්ච සමුපාදය මෙනෙහි කළ යුතුයි ඔයගොල්ලෝ. ඒ ටිකයි මම දැන් අද අල්ලලා දෙන්නේ. ඒ පටිච්ච සමුපාදය මෙනෙහි කර සතර සතිපට්ඨානයේ වඩන එකට තමයි විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වොස්සග්ග පරිණාම කොට සතර සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ. මම මෙච්චරලා කතා කරපු මේ කරුණු මේ වටපිටාව තේරුනේ නැත්තම් පැහැදිලි මදි වගේ කියලා හිතනවා නම් ඒ ඔක්කොම අතහරින්න. මෙතන ඉඳලා දැන් මම මේ කියන කාරණා ටික මෙතන ඉඳලා කියන කාරණා ටික හොඳට ග්‍රහණය කරගන්න ආපහු කැරකිලා ඕගොල්ලන්ට ලොකු නුවණක් එක්ක මම අර කතා කරපු ටිකට මෙයි. ඒ හින්දා එතනදී මම මාතෘකාව වශයෙන් ලැබුවේ මහන්නේ මේ සංයෝජන තුනක් තියෙනවා දර්ශනයෙන් පහකට යුතු දර්ශනයකින් නුවණින් දැකීමකින් ප්‍රහාණය කටයුතු ධර්මතා තුනක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? අපි හැමදාම කතා කරලා තියෙන්නේ. නමුත් අද දවසේදී මේ කතාවට මෙතන මාතෘකා කරන්නේ සුවිශේෂී වටිනාකමක් ඇති වටපිටාවකට එන්න ආවේ. සක්කාය දිට්ඨිය කියලා කියනකොට සක්කාය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයට නම. උපාදානයට හිත දැඩිව ගැනීමට හිත රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහට කියනවා සක්කාය කියලා. මේ සක්කාය ආරම්භය පවතින දිට්ඨියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒ කියන්නේ රූපේ ආරම්භය දිට්ඨියක් ඇති වෙනවා. දිට්ඨියක් ඇති වෙනවා.
රූපං අත්තතෝ සමුනුපස්සති. රූපේ ආත්ම වශයෙන් දකින්න විදියට. ඒ කියන්නේ මේ රූපයම මම නැත්නම් මේ රූපයම තමයි ආත්මය කියන්නේ. කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට අත්ත නීවා රූපං. මේ රූපේ නම් ආත්මෙ නෙමෙයි. මේක මරුණාම ඉදිමිලා පුපුරලා පොළොවට පස් වෙනවා. හැබැයි ආත්මයට හිත විදිහටයි ආත්මයට රැකෙන්න යැපෙන්න උපකාර විදිහටයි මේ රූපේ තියෙන්නේ කියලා හෝ හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර කෙනෙකුට කය මම නෙමෙයි හැබැයි මගේ හිත මම. ඒ හිතට උපකාරයි මේ කය කියලා හිතුණා නම් ඒ තමයි අත්ත නීවා රූපං. තව කෙනෙකුට රූපවන්තං වාත්තාන. ඒ කියන්නේ ආත්මීය රූපවත් එකක්. මේ රූපය ගත්තාම මගේ ආත්මය තමයි අද මේ විදිහේ රූපයක් විදිහට පවතින්නේ. එකෙන් කියනවා හැබැයි මේ රූපය යම් වෙලාවක කැඩිලා බිඳලා විනාශ වුණොත් ශනිකව මගේ ආත්මේ වෙනත් හැඩයක් ගන්නවා. අදට මගේ ආත්මේ තියෙන මේ රූපේ විදිහට රූපවන්තං වාත්තං රූපවත් විදිහට මගේ ආත්මේ තියෙනවා. හැබැයි මේ රූපේ මොකක් හරි වෙලා කැඩිලා බිඳිලා කුඩු වුණොත් නරක වුණොත් මගේ ආත්මෙතන ඉවර වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? වේගෙන් මේ ආත්මේ ටග්ගල වෙන හැඩයක් ගන්න පුළුවන්. අදට ඉන්නේ රූපවන්තම රූපවත් විදිහටයි. ඊගාව එක රූපස්මින් අත්තාන. මගේ ආත්මය හැබැයි මේ රූපේ ආත්මය නෙමෙයි. හැබැයි මේ ආත්මේ රූපේ ඇතුලේ තමයි මගේ ආත්මය තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහම ඇසුරු කරගෙන මෙන්න මේ දිට්ඨිය පවතිනවා. සක්කාය කියේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික. ඒ සක්කාය ආරම්භය මේ විදිහේ දිට්ඨියක් පවතිනවා. දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සත්‍යයට විරුද්ධව ගැනීම වරදවා දැඩි කොට ගන්න අදහසින් සත්‍යයට විරුද්ධව ගැනීම වරදවා දැඩි කොට ගන්න අදහසින් කියනවා දිට්ඨි කියලා. සක්කාය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික සත්‍යයට පවතින ස්වභාවයට විරුද්ධව වරදවා ආත්ම විදියට ගන්න කමට කිව්ව සක්කාය දිට්ඨිය කියලා. ඒකෙදිත් රූපේම ආත්ම හැටියට වේදනාව සංඥාව සංකාරය විඥානය ආත්ම හැටියට දකින ප්‍රධාන කාරණා පහ උච්ඡේද දෘෂ්ටි ඇතුළු වෙනවා. රූපය ආත්මයට හිත එකක්, රූපය ආත්මත් විදිහට තියෙන්නේ, රූපය ඇතුළේ ආත්මය තියෙනවා කියන කාරණා තුන එකකට තුන ගන්න 15ක් තියෙයි. මේ 15 සාස්වත දෘෂ්ටි ඇතුළු කරනවා. ඒකේ ඒ දෘෂ්ටි දෙකේ අර්ථය බෙදලා තියෙන්නේ කොහොමද? රූපේ ආත්මය හැටියට හිතාගෙන ඉන්නකොට එයා දෘෂ්ටියක් ඇති වෙනවා. මගේ රූපය යම් වෙලාවක කැඩිලා බිඳලා විනාශ වෙලා මේ පොළොවට පස් වෙලා ගියොත් මගේ ආත්මයත් එතනින් ඉවරයි. ආයේ ඉපදෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ උප්පත්තියක් නැහැ. රූපය තමයි ආත්මය. ආත්මය නැමැති රූපය ඉවර වෙච්ච දවසට සසරත් ඉවරයි. ඉපදීමක් නැහැ. ඒ නිසා කුසල් කළත් ඵල නැහැ. අකුසල් කළත් ප්‍රශ්නකුත් නැහැ, ඵලකුත් නැහැ. මොකද මරණයෙන් පස්සේ ආයේ ඉපදලා දුක් විඳින කෙනෙක් නැහැ කියන දෘෂ්ටියටපත් වෙනවා. රූපය ඇසුරු කරගෙන ආත්මයක් කියන කෙනා සාස්වතයි කියලා කියන්නේ. රූපය කුඩු වෙලා විනාශ වුණත් ආත්මය විනාශ වෙන්නේ ආපහු කළ අකුසලයකට අපාය යන්න පුළුවන්, කළ කුසලයකට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. මේ වගේ සසරට යන්න පුළුවන් කියලාකම තියෙන්නේ. ඔන්න ඔකට තමයි විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කිව්වේ. මෙන්න මේ සක්කාය දිට්ඨිය ඇති තැන ඉබේම ඇති වෙන ධර්මතාවයක් තමයි කෙලෙසයක් තමයි විචිකිච්ඡාව කියන එක. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දැන් මේ දෘෂ්ටි ඇති වෙන හැටි බලන්න.
පොතපතට සීමා වෙන්නව තමන්ට බලන්න මේ තමන්ට තමන් ඉන්නවා පේනවා. මේ මම කියන එක තමන්ට පේනවා. මම සත්වයක් කියලා තේරෙනවා. තවත් සත්වයෝ ඉන්නවා කියලා තේරෙනවා. දැන් මේ තමන්ට තමන් ඉන්නවා කියලා පේනවද නැද්ද? පේනවා. තමනුත් අනිත් අය වගේ තවත් සත්වයක් නැත්තම් පුද්ගලික ආත්මයක් කියලා හිතෙනවද නැද්ද? හිතෙනවා. සත්වයකුත් පෙනෙනවා තමන්ට, පුද්ගලයෙකුත් පෙනෙනවා, ආත්මිකුත් පෙනෙනවා. එතකොට මේ ඉන්න සත්වයා ඉන්නවනම් රූපේ හෝ වේදනාවේ හෝ සංඥාවේ හෝ සංකාරේ හෝ විඥානේ හෝ ඔය මොකෙන් එක්ක පහම අල්ලගෙන හෝ ඉන්න වෙනවනේ නේද? එතකොට මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ ඒ හින්දායි. මොකද මේ සත්වයක් ලෝකෙට පෙනෙනවා, පුද්ගලයා පෙනෙනවා, තමන්ව පෙනෙනවා. ඒ පෙනෙන තමන් මේ ස්කන්ධ වලින් එකක් හරි වෙන්නට ඕනේ කියන අදහස નિરાයාසයෙන් ඇති වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. මේ ඉන්න මම මේ ඉන්න සත්වයා කොහේ හරි ඉඳන් එන්නත් එපේ. එතකොට ඉබේමයි විචිකිච්ඡාව ඇති වෙනවා කියලා කියන්නේ පෙර ඒ මම නැත්තම් මේ සත්වයා පෙර කොහෙද හිටියේ? කොහේ ඉඳද්ද? කොහොම ඉඳද්ද? මොන විදිහට ඉඳද්ද? මොන විදිහට ඉඳලා මෙතෙන්ට එන්නද්ද කියන ප්‍රශ්නය નિરાයාසයෙන්ම උපදිනවා. උපදින්නේ නැද්ද? උපදිනවා. එතකොට ඒක වළක්වන්න බෑ. දෙවනුවට මේ ඉන්න මම මේ ඉන්න සත්වයා ආපහු මැරිලා කොහාට යයිද? කොහොම යයිද? මොකෙක් වෙයිද? මොන වගේ කර්මයකට උපදීද දන්නේ නැහැ කියලා අපරන්තය ආරම්භය දුවන එකත් නතර කරන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ විද්‍යමාන පුද්ගලයෙක් පෙනෙනවා. විද්‍යමාන සත්වයක් පෙනෙනවා. විද්‍යමාන තමන්ට තමන්ව දැනෙනවා. ඒ දැනෙන පුද්ගලයා ඇත්තටම කොහේ හරි ඉඳන් ආපු එක්ක කොහෙටද යන්නේ කියන සැකය નિરાයාසයෙන් පැන නැගීම පුදුමයක් නෙමෙයි. ඊට පස්සේ ඒ ඉන්න පුද්ගලයා ඒ ඉන්න සත්වයා එක්ක රූපේ වෙන්නට ඕනේ, එක්ක වේදනාව, එක්ක හඳුනනකම, එක්ක හිතනකම, එක්ක දැනගන්නකම කියන මේ ස්කන්ධ ටිකේ තමයි ඉන්න ඕනේ කියලා ස්කන්ධ ටික දෘෂ්ටි වශයෙන් හසු කර ගැනීමත් පුදුමයක් නෙමෙයි. තේරෙනවද? එතකොට එබඳු පුද්ගලයා ඒ තමන්ගේ විමුක්තියට එක එක ක්‍රම හෙවීමත් පුදුමයක් නෙමෙයි. සීලබත පරමාස කියලා කියන්නේ ඒ තමන්ගේ නිදහසට විමුක්ති වෙනුවෙන් වෘත සමාදන් වීමත් පුදුමයක් නෙමෙයි. මේ ජීවිතයෙන් පලා යාම නෙමෙයි සැබෑම සිද්ධියක් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කෙලෙස් ටික තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේ තමන්ව දකින්නකම හෝ ආත්මයක් දකින්නකම හෝ කියන එක තියෙන්නේ. මම කොහේ ඉඳද්ද මේ සත්‍යය කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියලා පුබ්බන්තේ කංකති තියෙන්නේ. මම කොහේ යයිද මැරිලා කොහාට යයිද කොහොම උපදීද මොකෙක් වෙලා උපදීද කියලා අපරන්තේ කංකති තියෙන්නේ. මම කොහේ ඉඳන් එන්නද මොන දිහාවකට යයිද පුබ්බන්ත අපරන්තේ කංකති තියෙන්නේ. පිරිසිදු වීම සඳහා එක එක ක්‍රම උපායන් මේ පුද්ගලයා හොයන්නේ දර්ශනය නැතිකම නිසායි. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුනුකම නිසායි කියලා පෙන්නනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් දර්ශනය තියෙනවා නම් එයා කිසි වෙලාවක සක්කාය දිට්ඨියට හිටින්නේ නැහැ. එයා කිසි වෙලාවක පුබ්බන්ත අපරන්තයට දුවන්නේ නැහැ විචිකිච්ඡා සහගතව. පුබ්බන්තේ කංකති නැහැ. අපරන්තේ කංකති නැහැ. පුබ්බන්ත අපරන්තේ කංකති නැහැ. අපි කොහොමද බලමු මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන කෙලෙස් ටික තමන් තුලම विद्यमान ධර්මයකින් උපන්න අදහස් ටිකක් දෘෂ්ටි ටිකක් මේ ටිකට දුරු වෙන්න තියෙන දර්ශනය මොකක්ද කියලා මේකට සතිපට්ඨානය වඩලා හරියන්නේ
කියන්නේ සතිපට්ඨානය කියන්නේ භාවනාමය ප්‍රඥාව, මාර්ග භාවනාව. මේ දර්ශනය දැකීම තුලින් දුර වෙන කෙලෙසයක්. ඊට පස්සේ සීල සමාධි කියන කාරණා දෙක තමයි භාවනාවට අයිති වෙන්නේ. අවශේෂ කෙලෙස් ධර්ම ටික ප්‍රහාණය කළා අරිහත්ත්වයටපත් වෙන්නත් මේ දර්ශනය අහලා දැනගත්ත කෙනා ඒක සාක්ෂාත් කරගන්නත් ඊට පස්සේ සතිපට්ඨානෙ උදව් වෙනවා. ඉස්සෙල්ලා කල්යාණ මිත්‍ර ඇසුරෙන් මේ දර්ශනය අහගන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මය ඇසුරින් මේ දර්ශනය අහගත්තේ නැත්තම් පරතෝഘോഷය තුළ මේ දර්ශනය අහගන්න නැතුව සතිපට්ඨානයේ වැඩිම තුලින් කවදාවත් දර්ශනය පහළ වෙන්නේ නැහැ. මොකද ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් මොනේ මේ දර්ශනය පැහැදිලි කරලා දෙන්න. ඔන්න දැන් තමයි හොඳට අහගෙන ඉන්න හොඳම ටික. මොකද්ද හොඳම ටික? මෙච්චර මේ විද්‍යමාන වෙන මාව, ඒ කියන්නේ මට මාව හොඳට පෙනෙනවා. මම සත්‍යයකුත් කියලාත් හිතෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා. මේ ඉන්න සත්‍යයා ඉන්න මම ඉන්න පුද්ගලයා එක්කෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේ ඇසුරුවෙන් ඉන්නට ඕනේ. නැත්තම් පහම ඇසුරු කරගෙන ඉන්නට ඕනේ. ඒ මම කොහේ හරි ඉඳන් එන්නට ඕනේ. එක කොහාට හරි යන්නට ඕනේ. කියලා අන්තවලට ස්කන්ධ ටික මේ වැරදියට දකින්නත් අන්තවලට දුවන්නත් හේතු වෙලා තියෙන්නේ මේ විද්‍යමානෝ කෙලෙස්. මේ ඔක්කොම ටික දුර වෙන්නේ දර්ශනයකින් කියනවා. අපි බලමු මේ දර්ශනය මොකක්ද කියලා. ඇත්තටම ගොඩක් වටිනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණත් නැතත් ලෝකයේ තුල හැමදාම පැවතුණු හැමදාම පවතින යථාර්ථයක් තියෙනවා. ලෝකය කියන එක හැදෙන හැටියක් තියෙනවා. ඒ ලෝකය කියන එක නිර්මාණය වෙන ක්‍රමයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් නැතත් පවතින ධර්මතාවය. ඒ ලෝකයේ හැදෙන දුක හැදෙන ක්‍රමය තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවය නැත්නම් හේතුඵල ධර්ම. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකක්වත් එහෙම නැතිනම් හොයාගත් එකක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ උපද්දූප එකක්වත් අමුතුවෙන් නෙමෙයි. ලෝකයේ තුල පවතිනවා. ඒ පටිච්ච සමුප්පාදයේ ඉස්සෙල්ලා අපි හොඳට ටිකක් බලමු. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වර්තමානයේ මේ දර්ශනයේ තියෙන තැනටයි ගේන්නේ. ඒ කියන්නේ අපේ කෙලෙසියේ තියෙන තැනටයි ගේන්නේ දැන්. අපේ කෙලෙසියේ මොකද්ද තියෙන්නේ? මේ මම ඉන්නවා, මේ තව සත්වයක් ඉන්නවා, මේ පුද්ගලයෙක් ඉන්නවා. මේ ඉන්න සත්වයා ඉන්න පුද්ගලයා එක්ක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික එකක් හෝ වෙන්නට ඕනේ. ඒ මම කොහේ හරි ඉඳන් ආපු කොහාට හරි යන කෙනෙක් වෙන්නට ඕනේ කියලා අපි ඉන්න තැනටයි අරගෙන එන්නේ. තේරෙනවද? මෙන්න මේ සිද්ධිය මේ අපිට ප්‍රශ්න ගැටලු ඇති කළා විසඳ ගන්න බැරුව පූර්වාන්තයට දුවදුව අපරාන්තයට දුවදුව ස්කන්ධ ටික මම කියා හිත ඉන්න අපිට මේ දර්ශනය පෙන්නනවා එහාට මෙහාට දුවන්නේ නැතුව මේ ස්කන්ධ ටිකේ තැවරෙන්නේ නැතුව ඉන්න පුළුවන් නුවණක් හදාගන්න අපි ඉන්න කෙලෙසියේ තියෙන තැනටයි මේ දර්ශනය අරගෙන එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙර දුක්ඛී අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියන චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාවෙන් චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාව හේතු වුණා පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිච්ඡාභි සංකාර කියන කර්ම හදාගන්නට ඔන්න හේතු ටික පෙන්වනවා. ඒ පෙර කර්ම ටික හේතු වුණා
ඉද පටිසන්ධි විඥාන ප්‍රතිසන්ධි වශයෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටික ගෙනත් දෙන්න. තේරුණා නේද? එතකොට ඊට පස්සේ පෙන්නවා මේ දැන් මේ පෙන්වන්නේ මව් කුසක ප්‍රතිසන්ධි අවස්ථාව. ආයේ මේ මව් කුසෙන් බිහි වෙන තැන එහෙම නෙමෙයි බීජ කලලයට විඥානේ බැස ගන්න තැන. එතකොට කාය දසක වස්තු දසක භව දසක කියලා රූප කලාප 30ක් විතරයි තිබුණේ. ඒක කලාපයක් ඇහැටවත් මොන විදිහටත් පේන්නේ නැහැ. කියන්නේ ඉන්දිකටු තුඩක් පුරවන්න ඒ වගේ කලාප කෝටි ගණන් ඕනේ මට්ටමක කලාපයක්. විඥානේ වැස ගන්න තැනක. එතකොට ඔළුව මුලේ කතාව ඇහැ කන දිවනාසය ගැන කතා කරන ඔළුවවත් ඉපදිලා නැති තැනකයි මේ කියන්නේ. හරිද? ඔන්න ඔය විපාක ස්කන්ධ ටික රැසගත්තා. මම මේ කතා කරන න්‍යායට එන්නේ. ඊට පස්සේ ඒ වේදනාව ආරම්භය ප්‍රතිසන්දි අවස්ථාවේ ආයතන දෙකක් සක්‍රියයි. කාය සංපස්සේ සහ මනෝ සංපස්සේ කියන තැන සම්පූර්ණයි. එතකොට කාය සංපස්ස මනෝ සංපස්ස කියන ධර්මතාවයෙන් වේදනාවක් ඇති වෙනවා. එකයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ප්‍රතිසන්දි ශ්‍රේණියේදී ස්පර්ශයක් තී ස්පර්ශයෙන් වේදනාව උපදින. ඒ වේදනාව ආරම්භය තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික ඇති වෙච්ච ක්ෂණයම පුද්ගලයා නිර්මාණය වුණා කියලා දෙන්නන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වේදනාව හේතු වුණා තණ්හාවට. මෙතෙන්දී වෙන කිසිම ප්‍රත්‍යක් ඕනේ නැහැ. වේදනාව ඇති වෙනකොට බොහෝ කල සිට පැවතෙන ආශ්‍රව කියලා කියන්නේ උපදින වේදනාව රස විඳ ගැනීම අනුව බලන කම මනස තුල උපදිනවා කියන එක નિરાයාසයෙන්ම වෙනවා. ඒ විඳින අරමුණට තණ්හා කරනකොට තණ්හාවේ කෘත්‍යය තමයි විඳින අරමුණම බදා ගන්න කම හිත. උපාදාන වෙනවා. උපාදානයේ කෘත්‍යය තමයි භවයේ හැදෙනවා. මේ කෙලෙස් සහගතකම ස්කන්ධ ටික බදා ගන්නවා. මම තව පැහැදිලි කරලා දෙන්න. එතකොට මෙන්න මේ මම පුද්ගලයා කියන කාරණාව නිර්මාණය වෙන හැටි. ඉපදීමට බහුපච්චය ජාති පුද්ගලයේ ඉපදීමට හේතු ටික පෙන්වනවා. උපන්නට පස්සේ ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ති. දැන් ඉතින් ඉපදුණු කෙනාට ලෙඩවීම මහලු බව මරණය අප්‍රිය සංපයෝග ප්‍රිය විපයෝග දුක් යම්තාක් විඳින්න වෙනවා. දැන් මේ ඔබත් මමත් අපි ඔක්කොම දැන් ඉපදිලා ඉන්න අය පුද්ගලයෙක් සත්‍යයි. දැන් අපිට නොයේක් විදිහේ ජරා මරණ දුක් අද විඳින්න වෙනව නේද? හරි. එතකොට මේ සියලු ඉපදුණු කෙනාට මෙන්න මෙහෙම දුකක් එනවා කියලා ධර්මතාවයක් තියෙයි ලෝකේ. දැන් මේ ආර්ය දර්ශනයක් නෙමෙයි කියන්නේ. මෙහෙම ධර්මතාවයක් තියෙයි මේ ලෝකේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුනොත් ඒක හේතු වෙනවා කර්ම රැස් වෙන්න. කර්ම රැස් වුණොත් ඒක හේතු වෙනවා විපාක ස්කන්ධ ටිකක් හැදෙන්න. මම කෙටි කරලා ගත්තොත් විපාක ස්කන්ධ ටික හේතු වෙනවා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදෙන්න. විපාකයකට කෙලෙස් ටික යෙදුණු කමම්ම පුද්ගල භාවය නිර්මාණය වෙනවා. සත්‍ය ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ ඉපදීම වෙනවා, ජාතිය වෙනවා. පුද්ගලයෙක් ඉපදුණු පුද්ගලයාට ජරා මරණ දුක් විඳින්න වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඔන්න ඔහම පටිච්ච සමුප්පාද සිද්ධාන්තයක් මේ ලෝකේ වෙන තැනකදී ලෞතර බුදුරජාණන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම් පුරල මේ ලෝක ධාතුවේ පහළ වෙනවා. කමඨහනකින් හිත සමාධි කළා හොඳට මේ ලෝකෙට මහා කරුණාවෙන් හිත නමලා බලනවා.
අනේ මේ ලෝකයා ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙන යම්තාක් මේ දුකක් විඳිනවා. මේ දුක කුමක් නිසා ඇති වෙන්නේද කියලා නුවණින් බලන්න. බලනකොට තේරෙනවා ජාතියයි මේ දුකට හේතුව. මේ ලෝකේ තිබුණු ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේලාගේ නුවණට හසු වෙන්නේ. ඒකෙදිත් හොඳට බලන්න පටිච්ච සමුප්පාදයේ අවසානාංගය මොකද්ද? ජාතිය. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ ජාතිපත්‍ය මේ අතුරුඵලයක් මේ දුක ජාතිය. ආර්යයන් වහන්සේලා සම්මාන නුවණින් ලෝකේ මෙනෙහි කරනකොටම ඉස්සෙල්ලාම හම්බෙන්නේ ඉපදීම දුකක් නේද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. අපේ සංපයෝග දුක්ඛ, ප්‍රයෝග දුක්ඛ යම් පිච්ඡන් නලබෙතම් විදුක්ඛ සංකේතන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ අවසාන අංගය තමයි චතුරාර්ය සත්‍ය ආරම්භක අංගය වෙන්නේ. ඒකේ මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ ඔය විදිහට මේ ලෝකයේ දිහා බලන මේ ලෝකයා ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා, නොයේක් විදිහේ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් යුක්තයි. අනේ මේ හුදු දුක් රස කවදා කොතනකින් කොහොම හටගත්තද කියලා නුවණින් බලනවා ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්. බලනකොට හසු වෙනවා ජාතිපච්චය ජරා මරණ ඉපදීම නිසයි මේ සියලු දුක් ලෝකයට හම්බුනේ කියලා. එහෙම නුවණට හසු වුණේ එහෙම ධර්මතාවයක් ලෝකෙ තිබුණේ හින්දායි. ඒ ලෝකෙ තුල තියෙන ධර්මතාවයයි මේ නුවණින් බලන්නේ, නුවණට හසු වෙන්නේ. මේ ජාතියට හේතුව මොකක්ද කියලා බලනකොට තේරුණා පුනර්භවය කියලා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්ත්‍ර තත්‍රාබිනන්දනි කියලා කියන ආකාරයකට මේ යම් තණ්හාවක් තියෙනවා පුනර්භවය ඇති කරන කියලා කියන ඒ තණ්හාවෙන් ඇති කරපු පුනර්භවයයි නැත්තම් භවයයි හේතුව කියන එක පැහැදිලි කළා. මම ඒවා එකින් එක ඕගලන්ට පස්සේ කියලා දෙන්න. දැන්ට මේ පర్యాయ ගන්න. මොකද එකින් එකට සිවුම්ම මේ කාරණා ඕගලන්ට කියන්න මේ පෙන්වන්න හදන ප්‍රධාන කාරණාව අතහැරේ. භවයයි කියන එක හේතු වුණා පුද්ගලයාගේ ඉපදීමට හේතුව භවයයි කියන එක. භවයට හේතුව මොකක්ද කියන එක බැලුවාම හේතු වුණා ඒකට හේතුව උපාදානය. උපාදානයට හේතුව තණ්හාව. ඊට පස්සේ දැක්කා තණ්හා උපාදාන භව කියන මෙන්න මේ කෙලෙස් ටික නිසයි මෙන්න මේ පුද්ගල භාවයේ ජාතිය කියන එක ඇති වෙන්නේ. ජාතිය නිසා ජරා මරණ දුක ඇති වෙන්නේ කියලා ඔන්න නුවණක් ඇති වෙනවා. ජාතිය නිසා ජරා මරණ නුවණ ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ තවදුරටත් බැලුවා ඉපදීමට හේතුව ජරා මරණ දුක, ඉපදීමට හේතුව තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික. මේ කෙලෙස් ටික ඇති උනේ කොහෙද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටිකටයි මේ කෙලෙස් ටික ඇති උනේ කියලා දැක්කා. මේ විපාක ස්කන්ධ ටික ඇති උනේ කොහෙද? ඇති උනේ කොහොමද? පෙර අවිද්‍යා කර්මයටයි කියලා දැක්කා. අනුලෝමම ආවා අවිද්‍යාව හේතුනා කර්ම රැස් වෙන්න, කර්මය හේතුනා ප්‍රතිසන්දි විඥාණයට, ප්‍රතිසන්දි විඥානයේ හේතුනා නාම රූප භාවයෙන් මිශ්‍ර වෙන්න, ඒක හේතුනා ආයතන හැදෙන්න, ආයතන හේතුනා ස්පර්ශ වෙන්න, ස්පර්ශ හේතුනා වේදනාව ඇති වෙන්න. දැන් හොතෙන්ට එනකන් ජාතිය තිබිලා තියනවද? ජරා මරණ පේනවද? නැහැ. ඒ වේදනාව ආරම්භය රස විඳ ගැනීම අනුව බලන තණ්හාව නිසා ඒ ස්කන්ධ ටික උපාදාන වුණා. ඒ නිසා භවය හැදුනා. ඒ තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික මේ ස්කන්ධ ටිකට, තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ස්කන්ධ ටිකට එකතු වීම, මොහු වීම තමයි භවය කියලා කියන්නේ. එකතු වුණු ගමම්ම ජාතිය කියන එක හැදුනා. පුද්ගලයා නිර්මාණය වුණා. ඊට පස්සේ දැන් මේ ඉන්න පුද්ගලයා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳිනවා. ඊට පස්සේ බැලුවා මේ පුද්ගල භාවයේ තියෙන දෝෂය මොකක්ද? දැන් මේ ඉන්න පුද්ගලයෙක් ඉන්නකොට තියෙන දෝෂය මොකක්ද?
මේ ඉන්න පුද්ගලයා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳිනවා විතරක් නෙමෙයි මේ පුද්ගලයා හිටියොත් අද දුක විඳිමින් නැවතද මේ පුද්ගලයා කර්ම රැස් කරගන්නවා. මේ පුද්ගල භාවය කියන එක තියෙන්නේ මොකේද? අද දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන කියන කාරණාව නිසායි. මේ පුද්ගල භාවයේ තියෙන දෝෂය මොකක්ද? අද ජරා මරණ දුක් විඳිනවා. ඒ විතරක් නෙමෙයි ඉන්න පුද්ගලයා පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර කර්ම රැස් කරගන්නවා. අද කර්ම රැස් කරගත්තොත් මේ පුද්ගලයා අනාගතයට බැලුවා පටිච්ච සම්පදායේ අනාගතයට වෙනවා මොකද්ද? ආයත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. හැදුනහම ඒ ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම එදාට පුද්ගල භාවය උපදිනවා. එතන ඒ පුද්ගල භාවය නිසා එතන ජරා මරණ දුක් විඳිනවා කියලා හොඳට නුවණක් ආවා. මේ ටික ගැඹුරුයි පොඩ්ඩක් අහන්න. සම්පූර්ණ මේ සක්කාය දිට්ඨි මේ දර්ශනයටයි උත්තර ටික එන්නේ. ඒ කියන්නේ දැන් අපිට ප්‍රශ්නයක් තිබුණානේ මේ මම ඉන්නවා කියලා. මේ පුද්ගලයෙක් ඉන්නවනේ, සත්වයෙක් ඉන්නවනේ. මේ ඉන්න සත්වයා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක්ක ස්කන්ධ ටික වෙන්න ඕනේ, එක්ක පෙර කොහේ හරි ඉඳන් එන්න ඕනේ, කොහාට හරි යන්න ඕනේ කියන තැනකනේ අපි ඉන්නේ. ඒකට උත්තරේ ගේන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ඉන්න සත්වයා හැදුන හැටි. ඒ කියන්නේ මගේ ඉපදීම උනේ කොහොමද? මේ සත්වයාගේ ඉපදීම උනේ කොහොමද? මේ පුද්ගලයාගේ ඉපදීම උනේ කොහොමද කියන එකයි කියන්නේ. ඉපදුණු නිසයි නම් ජරා පුද්ගලයාට උපන්නෝ ජරා මරණ දුක් විඳින්න වෙනවා. ඒ පුද්ගලයා උපන්නේ කොහොමද කියන එකට පෙන්වුවා පෙර අවිද්‍යා කර්මයේ හේතු වෙලා විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකක් හටගත්තා. මේ ස්කන්ධ ටික සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි හේතු ප්‍රත්‍යයයි. රූපයේ සතර මහා ධාතු ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ, වේදනා සංඥා සංකාර චෛතසික ටිකක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ, විඥානය කියන්නේ චිත්තේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ ධර්මතාවය. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදුනා. ස්කන්ධ ටික රස විඳ ගැනීම අනුව බලන තණ්හාව නිසා මේ පුද්ගල භාවයේ උපන්නේ කියලා පෙන්වනවා. තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික කෙටියෙන් ගත්තාම මේ විපාක ස්කන්ධ ටික කෙරෙහි ඇති වුණා වූ තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකටයි මේ පුද්ගල භාවයේ ඇති උනේ කියලා පෙන්වනවා. තණ්හං ජනේති පුරුෂය. ඊට පස්සේ ඉපදුණු නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳිනවා. ඒ දුකට හේතුව තණ්හාවයි කියලා දැක්කා. ඒ කියන්නේ මේ පුද්ගලයා නිර්මාණය වුණේ කොහොමද? තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික නිසායි ජාතිය කියන එක දැක්කා. ඒ කියන්නේ ජාතිය කියන්නේ මේ මම කියලා සිහි කරගන්න පුළුවන් මාව ඉපදිලා තියෙන්නේ. මේ පුද්ගලයා නිර්මාණය වෙලා තියෙන්නේ විපාක ස්කන්ධ ටික කෙරෙහි ඇති වුණු තණ්හා උපාදාන කියන කෙලෙසටයි කියලායි දැක්කේ. එතකොටම නිරෝධේ නුවණාව මේ තණ්හා උපාදාන කියන කෙලෙසේ නැතිකොළොත් ජාතිය නැති වෙන පුද්ගල භාවය නැති වෙනවා. පුද්ගල භාවය නිසායන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස්ද නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා මෙන්න මේ පටිච්ච සමුප්පාදය නුවණින් මෙනෙහි කරනකොට ආපු ඉපදිච්ච දර්ශනයටයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය කියලා එකක් ලෝකේ නැහැ. ලෝකේ තියෙන දුක ඇතිවීම කියන හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම සම්මර්ෂණය කරනකොට ඇති වුණා යම්තා ජරා මරණ දුකක් තියෙනවා නම් පුද්ගල භාවයේ ඉපදීම නිසා පුද්ගලයාගේ ඉපදීම හට ගැනීම පහළ වීම නිසා මේ දුක කියන උත්තරය ආවා. ඒ දුකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙසිය. නැත්නම් මේ ජාතියට පුද්ගල භාවයට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙසියයි කියන උත්තරය ආවා. කෙලෙසිය ඇතුලේ විපාක ස්කන්ධ ටිකටයි කියන උත්තරය ආවා. විපාක ස්කන්ධ ටික ඇතුලේ පෙර කර්මයටයි කියන උත්තරය ආවා.
මොකද එකින් එකට සහේතුක බවක් තියෙන්න දෙපෑ. විපාක ස්කන්ධ ටික ආවේ ඒකට හේතුව පෙන්වුවේ නැත්තම් බ්‍රහ්මයක් මැව්වා දෙවියෙක් මැව්වා කියන්න පුළුවන්. බ්‍රහ්මයක් මැව්වා දෙවියෙක් මැව්වේ නැහැ මේ විපාක ස්කන්ධ ටික. රූප වේදනා සංඥා සංකාර විඥාන නාම රූප සලතන පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටික පෙර අවිද්‍යාව කර්ම කියන හේතු වෙනුයි හටගත්තේ කියන එක පෙන්වනවා. ඊට පස්සේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති කරගත්තේ මොකේදද? ඒව යෙදුනේ කොහෙද කියන එක තියෙන්නේ. ඒ හින්දා පෙන්වුවා මේ විපාක ස්කන්ධ ටික. මේ ටිකටයි කෙලෙස් ඇති කලේ. ඊට පස්සේ ජාතිය ඉපදීම ඇති උනේ මොකක් නිසාද කියන එක කියන්නේ. ඒ හින්දා පෙන්වුවා මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා ඉපදීම ඇති උනේ. මේ එකින් එකට සහේතුක වෙන්න ඕනේ. ඉපදීමට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙස්ය. ඒ කෙලෙස් ටික ඇති වෙන්න හේතු විපාක ස්කන්ධ ටික. විපාක ස්කන්ධ ටිකට හේතුව පෙර අවිද්‍යා කර්මයි කියලා පෙන්වනවා. පෙන්නලා දැන් පෙර අවිද්‍යා කර්මයට හේතු වෙලා තියෙන ඒ නිසා මේ පැත්තට ඇවිල්ලා තින්නේ මොකද්ද? විපාක ස්කන්ධ ටිකක්. පුද්ගලික සත්වයක් ඇවිල්ලා තියනවද? නැහැ. විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙසේ යෙදුණු ගමම මේ පුද්ගල භාවයේ උපදිනවා කියලා දැක්කහම අපි දන්නවා මේ දැන් මම පෙනෙනවා පුද්ගලයා පෙනෙනවා මේ පුද්ගලයා නිර්මාණය වෙලා තියෙන්නේ අරමුණු රස විඳින්න ගැනීම අනුව බලන තණ්හාව නිසායි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. තණ්හාව නිසා තණ්හා උපාදානය නිසා ඇතිවෙන මේ පුද්ගල භාවය තණ්හා උපාදාන කියන කෙලෙසිය නිසා ඇති වෙනවා කියලා දැක්කොත් මේ පුද්ගලයා සත්‍යය කියන රූපය කියලා ගන්නවද අපි? වේදනා සංඥා සංකාර විඥාන කියලා ගන්නවද අපි? ගන්නෑ. පුද්ගල භාවයක් පෙනේ, සත්ව භාවයක් පෙනේ, ආත්මයක් පෙනේ. මේ පුද්ගල භාවය, සත්ව භාවය, ආත්මය කියලා කතා කරන්න පුළුවන්කම තණ්හා උපාදාන කියන ගති ටික නිසා නිර්මාණය වෙච්ච එකක් කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එහෙම දකිනකොට මේ දර්ශනය කියන්නේ ඒක. මේ ජරා මරණ දුක තියෙනවා දුකට හේතුව ජාතිය කියලා දුක. ජාතියට හේතුව තණ්හා උපාදාන භව කියලා මේ කෙලෙස් ටික. කෙලෙස් ටික නැතිකොලොත් පුද්ගල භාවය නැතිවලා ජරා මරණ දුක නැති කෙන කමක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊට තියෙන ගමන් මඟක් කියන එකයි දර්ශනය. ඒක දකිනකොට ඇති වෙන්නේ ජරා මරණ දුක් විඳින පුද්ගලයා නිර්මාණය වෙන්නේ තණ්හා උපාදාන කියන කෙලෙසෙන්. මේ තණ්හා උපාදාන කියන කෙලෙස්ය නැති වුණොත් ජරා මරණ දුක් විඳින පුද්ගලයා ඉතුරු වෙන්නේ කියලා පෙන්වනවා. එතකොට තණ්හා උපාදාන කියන කෙලෙස්ය නිසා මේ පුද්ගල භාවය උපදිනවා කියලා දැක්කොත් එයා දන්නවා මේ ස්කන්ධ ටිකේ එකම තැනකවත් සත්ව පුද්ගල භාවය තියෙනවා කියන දෘෂ්ටි වශයෙන් අහුවෙන්නේ. ඊට පස්සේ ඒ මම කොහේ හරි ඉඳද්ද කොහොම හරි ඉඳද්ද කියලා අපරාන්තයට දුවනවාද? ඇයි යා දන්න පෙර අවිද්‍යාව හේතුණා කර්ම රැස් වෙන්න ඒ ටික හේතුණා විපාක ස්කන්ධ ටික හැදෙන්න විපාක ටික ස්කන්ධ ටික ආරම්භය ඇති කරගත්ත කෙලෙසියටයි පුද්ගලයා නිර්මාණය වුනේ කියලා දැක්කහම එතකොට දැන් මේ සත්ව පුද්ගලයා නිර්මාණය වෙලා තියෙන්නේ මොකෙන්ද? වර්තමාන කෙලස් ටිකකටයි. එතකොට කෙලස් ටික නිසා පුද්ගල භාවයේ ඉපදිනවා කියලා දැක්කහම කෙලස් ටික ඇති වෙන්න හේතු වෙච්ච ස්කන්ධ ටික පුද්ගලයා කියලා හසු වෙන්නේ නැහැ. කොහේ හරි ඉඳන් ආව කියලා දකින්නෙත් නැහැ. ඊට පස්සේ අද මේ දුක ඇති කෙරිය තණ්හාව නිසා පුද්ගල භාවයේ දුක ජාතිය දුකයි. ඒ ජාති දුක ඇති කෙරිය තණ්හා උපාදානයේ නිසායි. මේ තණ්හා උපාදානය නැති කළා ජාති ජරා මරණ දුකෙන් නිදහස් විය යුතුයි. ඒ සඳහා මේ ප්‍රතිපදාවයි කියලා හොයලා බේරලා නොගත්තු තියෙන දෝෂෙ මොකක්ද? අර හේතු ටික යෙදිලා පුද්ගලයා ලොකු වෙනව නේද? දැන් හසු කරගන්නෙම මේ සත්පුද්ගල භාවයේ ඉපදීම දුක. මේ දුකට හේතුව මේ පුද්ගල භාවයේ හදන තණ්හාවයි.
තණ්හාව නැති කළොත් මේ පුද්ගල භාවය නැති කළ හැකි. ඒකට තියෙන මේ ගමම් මගයි කියලා හොයලා ඉගෙනගෙන ගමම් මගේ යෙදුනොත් පුද්ගල භාවය නැති කළ හැකි. එතකොට පුද්ගල භාවයේ තුලියෙන් ඇති වෙන සියලු දුක නැති වෙනවා. මේ දුක ඇති කරපු හේතුව තණ්හාව කියලා හොයාගන්න බැරි වුණා කියලා කියන්නේ මොකද්ද? නිරෝධේ මාර්ගය දෙක අවලංගු වුණා. හම්බුන්නේ මේ දුකයි දුක ඇති කරපු හේතුව තණ්හාවයි කියලා හම්බුනේ නැත්තම් දුකයි සමුදය දෙක හැලි නොවුනොත් තියෙන දෝෂේ මොකද්ද? නිරෝධය හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ දුක ඇති කිරුවේ තණ්හාව නිසා නම් තණ්හාව නැති කිරුවොත් එහෙනම් දුක නැති වෙනව නේද කියන උත්තරේ හම්බ වෙන්නේ ඊට පස්සේ. නිරෝධය හම්බුනේ නැත්තම් මාර්ගය හම්බ වෙනවද? නෑ. එතකොට නිරෝධයේ මාර්ගය දෙක හම්බුනේ නැත්තම් නමුත් පටිච්ච සමුප්පාද සිද්ධිය ලෝකේ තියෙනවනේ වෙනවා. ඒ කියන්නේ මේ තණ්හා උපාදාන කියන ගති ටික යෙදිලා පුද්ගලයා ඉන්න පුද්ගලයා තමයි මව් කුසේ ඉඳලා බීජ කලලේ ඉඳලම ලොකු වෙන්නේ පුද්ගලයා. මොකද ස්කන්ධ ටිකේ එතන ඉඳලම මේ ක්ලේශ අනුසය වෙනවා. ඇහැ හැදෙන්නම පුද්ගලයාගේ, කන දිව නාසය ශරීරය හැදෙන්නම පුද්ගලයාගේ වෙනවා. ආයතන ටිකත් එක්කම පුද්ගලයාත් එක්කම ආයතන ටික ලොකු වෙනවා. එච්චරට වැලි කෙලිය පටන් හිටපු මිත්‍රයා කියලා කියන්නේ නන්දි රාගයට. අර ආසීසෝපන සූත්‍රය අහලා තියෙනව නේද? වැලි කෙලිය පටන් හිටපු මිත්‍රයා කියලා. නන්දි රාගය කියන්නේ උප්පත්ති ශනේ ඉඳලම ඇසුරු වෙන කෙලෙස් මේ පුද්ගල භාවයේ නිර්මාණය වෙන කෙලෙස්. එතකොට ඒක මේ අමුතුවෙන් ආයතනයෙන් බාහිරින් ගන්න මට්ටම නෙමෙයි. හැදෙන්නෙම කෙලෙසයත් එක්ක. විපාක ස්කන්ධ ටික හැදුණු ෂණයම අනතුරුවම කෙලස් ටික එදෙනවා. එදා ඉඳන්ම විපාක ස්කන්ධ ටිකයි කෙලෙසුයි ඕනෝන්ට සම්මිශ්‍ර වෙලා පුද්ගල භාවයකින්මයි ලොකු වෙන්නේ මේ ආයතන ටික. ඒකයි ಜಾතිය කියන එක මෞකසක උප්පත්ති ෂණේ ඉඳලම විස්තර කරන්න පුළුවන් වචනයක්. එතන ඉඳලම යනවා. පුද්ගලයාගේ ඉපදීම. එතකොට අද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් ඔන්න ඔය මව් කුසක ඉන්න තැන ඉඳලා මේ පුද්ගලයා තමයි ලොකු වෙන්නේ. ලොකු වෙනකොට තියෙන දෝෂේ මොකද්ද? පුද්ගල භාවයේ තියෙනවා කියලා කියන්නේ අවිද්‍යාව තියෙනවා කියන එකයි. දුක්ඛ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියන එකේ උත්තරය ප්‍රතිඵලය තමයි මේ පුද්ගලයා ජීවත් වෙන එක. පුද්ගලයා හිටියොත් පුද්ගලයාගේ තියෙන දොස් දෙකයි. මොකද්ද? අද ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් විඳිනවා. ඒ විතරක් නෙමෙයි නැවත ප්‍රතිසන්දියට යන කර්ම රැස් වෙනවා. ඊට පස්සේ අද කර්ම රැස් වුණොත් මේ පුද්ගලයා කර්ම රැස් කරගත්තොත් මොකද වෙන්නේ? නැවත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා කියලා දැක්කා. එදාට ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික යෙදුණොත් එතන ಜಾති ඇති වෙනවා. එතන පුද්ගල භාවය නිර්මාණය වෙනවා. ඒ පුද්ගලයාට එදාට ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින්න වෙනවා. එතකොට අනාගතයේදී සත්ත්ව පුද්ගල භාවයෙන් ඒ කියන්නේ කෙනෙකුගේ ඉපදීම වෙලා ඉපදීමෙන් ජරා මරණ දුක් විඳින බවක් තියෙයි. හැබැයි මෙහි ඉඳන් මේ පුද්ගලයා ගිහිල්ලත් නෙමෙයි. අද සත්ත්ව පුද්ගල භාවයෙන් ජරා මරණ දුක් විඳින කෙනෙක් වෙන්නේ වෙන කොහෙන්වත් ඇවිල්ලත් නෙමෙයි. එයා මේ චතුරාර්ය සත්‍ය දකින්නවා කියලා කියන්නේ පටිච්ච සමුප්පාද දර්ශනය දකින්නවා. දකින්නකොට එයාට හම්බ වෙන්නේ මොකද්ද? විපාක පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණුකම නිසා මේ ජාති ඇති වුණා. ජාති නිසා අද ජරා මරණ දුක් විඳිනවා කියලා කියුණා. දුකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙස්ය කියලා දැක්කා. මේ කෙලෙස්ය නැතිකොළු ජරා මරණ දුක් නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා මෙතනින් කඩලා මේ මාර්ගයේ සම්මාදිට්ඨිය උපදවාගෙන ඊට යෙදුනොත් එයා සංසාර චක්‍රය අවලංගු කරලා නිවන පැත්තට නැඹුරු වෙනවා. එහෙම බැරි වුණොත් මේක අහගන්න බැරි වෙනවා කියලා කියන්නම පුද්ගල භාවයෙන්මයි ලොකු වෙන්නේ. පුද්ගල භාවය ඇතිකලේ තණ්හා උපාදාන කියන කෙලෙස්ය නිසායි. ඒ තණ්හා උපාදාන බව කෙලෙස් නැති කළොත් මේ පුද්ගල භාවයෙන් මිදලා නිවන් දැක්ක හැකි කියන පැත්තට හැරෙන්න තියෙන රේල් පාර තියෙන්නේ මෙතන.
එහෙම බැරි වුණොත් ජාතිය ඇත්ත වෙනවා, මේ පුද්ගල භාවය ඇත්ත වෙනවා. පුද්ගල භාවය ඇතිකලේ කෙලෙසකට කියන නුවණ නැහැ. ජරා මරණ දුක් විඳිනවා. ඒ පුද්ගලයාම අද කුසල කර්ම කරනවා, අකුසල කර්ම කරනවා, අනිත්‍යදී කර්ම කරනවා. ඒ පුද්ගලයා ඉන්නවා කියන්නේම කුසල අකුසල කර්මයන් රැස් වෙන එක නවත්තන්න බෑමයි. අවිද්‍යාව පත්‍ය සංඛාර. අද කර්ම රැස් කරගත්තොත් මතුත් මේ පුද්ගලයා ඉපදිනවමයි නේද? බොරුමනේ කියන්නේ. මෙච්චරලා කියමන් ඒකද? අද මේ කර්ම රැස් වුණොත් පුද්ගලයා ඉපදිනවා කියන එකද? විපාක ස්කන්ධ ටික හැදේ. හොඳට මතක තියාගන්න ඕනේ මේ ශාසනයේ කිසිම වෙලාවක ආත්ම දෘෂ්ටියක් නැහැ. ආත්ම දර්ශනයක් නැහැ. තේරවිල්ලක් වගේ හරියට. මොකද්ද? සත්ත්ව පුද්ගල භාවයේ කුත්තියේ. සත්ත්ව පුද්ගල භාවයේ ඉඳලා විඳින ජරා මරණ දුකකුත් පෙනේ. හැබැයි පෙර ඉඳන් ආවෙත් නැහැ. පුළුවන් නම් තෝරගන්න. අනාගතයට සත්ත්ව පුද්ගල භාවයකුත් පෙනේ. සත්ත්ව පුද්ගල භාවයෙන් ඉඳලා ජරා මරණ දුක් විඳීමකුත් පෙනේ. හැබැයි මෙහින් ඉඳලා ගිහිල්ලත් නැහැ. කොහොමද වෙන්නේ කියලා තෝරගන්න. ඕකයි තේරෙන්නේ. පුළුවන් නම්. ඒක පුරවන්න තියෙන්නේ පටිච්චසමුප්පාද අංග ටික. හරියට පටිච්චසමුප්පාද අංග ටික දෙපැත්තට බෙදන්න බලන්න. හොඳට උත්තරේ හම්බ වෙනවා. එහෙනම් මේ පුද්ගලයා ආවේ නැහැ. පුද්ගලයෙකුත් පෙනේ. පුද්ගල භාවයකුත් පෙනේ. පුද්ගල භාවයේ පිටලා ජරා මරණ දුක් විඳීමකුත් පෙනේ. පුද්ගලයා කර්ම රැස් කර ගැනීමකුත් පෙනේ. හැබැයි කොහෙමුවත් ඉඳන් ආවේ නැහැ. පටිච්චසමුප්පන්නයි. මොකද්ද? පෙර අවිද්‍යා කර්ම හේතු විපාක ස්කන්ධ ටික හැදෙන්න එතකොණු අනාත්මයි. පිරිසිදුයි. ධර්මතා ටික. ස්කන්ධ ටික හේතුයි තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදෙන්න. කෙලෙස් ටික මේ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික යෙදුණු තැන යෙදුණු කම නිසාම මොකද උනේ? පුද්ගලයා නිර්මාණ. හැම වෙලාවෙම පුද්ගලයේ ඉපදීම ඇති වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. ස්කන්ධ සහ කෙලෙස් කියන ක්‍රම දෙක. මේ જાතිය නැති කරන්න වෙන්නේ ක්‍රම දෙකකට. අජරාමරකම සාක්ෂාත් කරන්න වෙන්නේ ක්‍රම දෙකකට අපිට. ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි දෙක එකට එකතු වෙලා නම් જાතිය කියන එක ඇති වෙන්නේ. පුද්ගලයා කියන එක නිර්මාණය වෙන්නේ. ಜಾති නිරෝධයට ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? ස්කන්ධ ටික තියෙද්දි කෙලෙස් නැති කළා ಜಾති නිරෝධ කරන්න පුළුවන්. කෙලෙස් ටික තිබුණත් කෙලෙස් ටික යෙදෙන්න ස්කන්ධ ටික නොහට ගත්තොත් ඒ ಜಾති නිරුද්ධ කරන්න පුළුවන්. බැයිද? හොඳයි දැන් අපි බලමු පෙර ජීවිතේ අවිද්‍යා කර්ම නොවුණා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් අපිට අවිද්‍යාවෙන් කර්ම රැස් වෙනවද? නැහැ. කර්ම රැස් නොවුනොත් මොකද වෙන්නේ? අද තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එදෙන්න මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හැදෙයිද? එහෙම වුණු ජරා මරණ දුක පෙනෙයිද? ස්කන්ධ ටික නූපදිනුත් අජරාමරකම ලැබෙනවා නේ. එහෙනම් මෙතන ඉඳලා හැමයි අද අවිද්‍යා කර්ම නොකොලොත් මතු විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ස්කන්ධ ටික නොහට ගත්තොත් ජරා මරණ දුක පෙනෙයිද? ස්කන්ධ පරිනිර්වාණය නිසා ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එක. ඊගාවේක අද විපාක ස්කන්ධ ටික තියෙද්දී විපාක ස්කන්ධ ටිකට යෙදෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ටික දුරු කළාම ජාතියෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒකට කියනවා සෝපදිශේෂ නිබ්බාන. අද මේ විපාක ස්කන්ධ ටික පිරිසිඳ දැක්කොත් මේ ස්කන්ධ ටික මම මගේ ආත්මය කියන කම හෝ සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීම ඉතුරු වෙන්නේ. එහෙම වුණොත් ස්කන්ධ ටික කියන ටික පිරිසිඳ දැක්කහම ඒ ටිකට කෙලෙස් යෙදුන් නැත්තම් ඒ જાතිය නැති ගන්නට. රහතන් වහන්සේ කියලා කියන්නේ විපාක ස්කන්ධ ටිකට
වර්තමාන තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික ප්‍රත්‍ය වෙන්න නොදී ජාති නිරෝධයක් කළා අජරාමර වෙච්ච අය. තණ්හා උපාදාන භව නිරෝධෝ ජාති නිරෝධා. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබත පරාමාස කියන කෙලෙස් ටික තියෙන්නේ මේ විද්‍යමාන කෙලෙස්ය මුල් කරගෙන. මම ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා. මේ මම ඉන්න පුද්ගලයා ඉන්න සත්වයා උනේ කොහොමද කියන උත්තරේ නැතිකම නිසා ඇති වෙන කෙලෙස් ටිකක් තමයි ඒ ඉන්න මම කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කොහොම ඉඳලා එන්නේද්ද ඒ මම කොහාට යයිද කොහොම යයිද මොකෙක් වෙයිද කියන එක. ඒ මම කියන්නේ රූපේ වෙන්න ඇති වේදනාව වෙන්න ඇති කියලා මේ වගේ දෘෂ්ටි වලටපත් උනේ අපි මේ කෙලෙසේට පිළිතුරු නැති නිසායි. තේරුණාද? පටිච්ච සමුප්පාද සිද්ධිය හරහා පෙන්වුවේ අපි අද දුක් විඳින අපි අසුරු කරන අපිට ප්‍රශ්නයක් වෙච්ච මේ පුද්ගලයා නිර්මාණය වෙච්ච හැටි. පුද්ගලයාගේ ඉපදීම මේ සත්වයාගේ ඉපදීමයි පෙන්වුවේ. ඒ ඉපදීම පටිච්ච සමුප්පාද සිද්ධාන්තයෙන් පෙන්වුවාම එයා පටිච්ච සමුප්පාදයේ දකිනකොට ඒ මම කොහේ හරි ඉඳන් එන්න ඇති කොහාට හරි යන්න ඇති කියලා දුවනවද? නෑ. ඒ කියන්නේ කෝටු කෑලි දෙකක් නිසා ගින්න ඇති වුණොත් කෝටු කෑලි දෙක එකට අතුල් වෙනකොට ගිනි දැල්ලක් ඇති වුණා. මේ ගිනි දැල්ල හටගත්තේ මොකක් නිසාද? කෝටු කෑලි දෙක එකට ඇතුල්ලපු නිසාමයි මේ ගිනි ටික හටගත්තේ කියලා දන්නවා. එතකොට ඒ හටගත්ත ගිනි මේ ගින්න කෝටු කෑලි දෙක නිසා මේ කෝටු කෑලි දෙක ආපහු අල්ලගත්තේ නැත්තම් මේ ගිනි දැල්ල පවතීද? නෑ. මේ කෝටු කෑලි දෙක නිසාම හටගන්න ගිනි දැල්ල කෝටු කෑලි දෙකම අල්ලගත්තොත් මොකක් වෙයිද? කෝටු කෑලි දෙක තියෙනකන් තියනව නේද? ගින්න නිවෙනවද? නිවෙන්නේ නැහැ. කෝටු කෑලි දෙක වැඩ දෙකක් කරනවා. කෝටු කෑල්ල වැඩ දෙකක් කරනවා නේද? මොකද්ද? ගින්න උපදින්න හා පවතින උපකාර කළානේ. පවතින උපකාර කළා. මේ ගින්න කොහේ ඉඳලාද ආවේ? මේ කෝටු කෑලි ඇතුළේද ගිනි තිබුණේ? එහෙනම් කෝටු කෑල්ලට කොහේ හරින් දියන් තිබිලා ඉන්නේද? පෙර ජීවිතයක ඉඳලා හෝ නැත්නම් වෙන ඈතක ඉඳලා ඉන්නේද? නෑ. කෝටු කෑලි ඇතුලේ තිබුණෙත් නෑ වෙන කොහෙවත් තිබුණෙත් නෑ. මේ කෝටු කෑලි දෙක අතුල්ලනකොට නිර්මාණය වෙච්ච තේජෝ ගතිය නිසා ඇති වෙච්ච මේ උපාය නිසා ඇති වෙච්ච කමක් නේ. ඒකද උපදිනු ගිනි දැල්ලට කොහෙවත් තිබිලා ආවෙත් නෑ. ඒ කෝට්ටත් නෙමෙයි. ඒ කෝට්ටට වෙන කොහෙවත් තිබිලා ආවෙත් නෑ. කෝට්ටත් නෙමෙයි. කෝට්ටට වෙන කොහෙවත් තිබිලා ආවෙත් නෑ. හැබැයි කෝට්ට නිසාම හටගත්ත ගිනි දැල්ල. ඒ කෝට්ට ඇසුරු කරුවේ නැත්තම් ඒද පවතින්නේ නැති වෙනවා නේ. බැරි වෙලා කොහෙවත් තිබිලාවත් නෙමෙයි කෝටු කැල්ල ඇතුළත් නෙමෙයි. ඒ කෝටු කැල්ල දෙක අතිල්ලීම නිසාම ආපු ගිනි දැල්ල කෝටු කැල්ල දෙකම අල්ලගත්තොත් පවතින කොච්චර කල් පවතීද? කෝටු කැල්ල තියන් තා කෝටු කැල්ල දෙක වගේ දකින්ද ඔබගෙත් මගෙත් ඇහැ. ඒ ඇහැ නිසාම මේ මම කියන තණ්හාව ඇති වුණා නම් ඇහත් රූපය දෙකමයි හේතුනේ මම කියන හැඟීම අහුවෙන්න. ඊට පස්සේ ඒ මම කියන කමට මේ ඇහැ රූපෙම අහුණා නම් මේ ඇහැ මගේ ඇහැ තමයි මම මේ කය තමයි මම කියලා මම කියන ඇහැයි කයයි නිසා මම කියන ගතිය හැදිලා මම කියන ගතියට ඒ දෙකම අහුවුණා. දැන් මට ඇහැ තියෙන මම ඉන්නවා කය තියෙන මම ඉන්නවා කියන එක නිර්මාණය වීම පුදුමයක් නෙමෙයිද? මං කියන එක තේරෙනවද?
ඔබ මේ කය දිහා ඔබේ ඇහින් බැලුවොත් අපි කියමු අපි සම්මතයේ ලෝකෙ පිටලා ඇහත් මගේ කයත් මගේනේ. හරි. ඇහින් බලනකොට මේ ඇහැද උපකාරයෙන් කයද උපකාරයෙන් මගේ කියන ගතිය ආවහම හිතට ඇති වුණොත් මම කියන හැඟීම හිතට ඇති වුණොත් ඒ මම කියන හැඟීම කවුද කියලා අර්ථ දක්වන සාක්ෂි හැටියට තියෙන්නේ ඔබට මොකද්ද? මේ දෙක බලනකොට ඇතිවෙච්ච මම කියන හැඟීමමයි මම කියලා ඔබට ආපහු පෙන්වන්න තියෙන්නේ. එහෙම පෙන්වුවොත් විතරයි ඔබට මේ ජාතිය කියන එක හම්බ වෙන්නේ. තමන්ගේ ඉපදීමට තමන්ම උපදින්න හේතු වෙලා තියෙන්නේ යම් කයක් දිහා බලලා මම කියන හැඟීම ඇති වෙනකොට ඒ මම කියන හැඟීම ඇති වෙන්න හේතු වෙච්ච කයම මම කියලා පෙන්වුවොත් නේද මාව විද්‍යමාන වෙන්නේ. මං කියන එක තේරෙනවද? බලන්න ඔබට ජාතිය කියන එක මම කියලා කෙනෙක් ඉපදෙන්න කෙනෙක් ඉන්න තියෙන සාක්ෂි ටික මොකද්ද කියලා බලන්න. මගේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා මේ අංග ටික නෙමෙයිද පෙන්වන්න තියෙන්නේ. හරි. මම කියලා ඔබට පෙන්වන්න තියෙන ඔය අංග ටික නිසාම නෙමෙයිද මම කියනකම හැදුනේත් ඔබට. ඒකයි චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං හිත්තේස තණ්හා උපජ්ජමන උපජ්ජති එත නිවිසමන නයිසති. ඇහැ රූපයයි දෙකමයි තණ්හාව උපදින්න පවතින හේතුව. ඇහත් රූපයත් නිසාම මම මගේ කියන හැඟීම ඔබට ආවනම් ඒ මම මගේ කියන හැඟීම පවතින්නේ ඔබට ඇහැ රූපෙමයි. ඇහැ නිසාම ආපු මම කියන හැඟීම පවතින්න තියෙන්නේ මගේ ඇහැ කියන තැන. ඒ මම කියන හැඟීම ඇති වෙන්න හේතු වෙච්ච ඇහැ මම කියන හැඟීමට ඔබ අල්ලලා නොදුන්නා නම් ඔබට අද ජීවිතයක් තියෙයිද? මේ මම ඉන්නවා කියලා දකින්න ආයතන ටිකක් තියෙයිද? එහෙනම් ඒකයි මම කිව්වේ භවයේ ජාතියට හේතුවයි කියලා. තණ්හාව කියලා කියන්නේ මම අර උපමාවෙන්ම කියන්න. ගිනි කූරු දෙක එකට දර කෝටු දෙක එකට ගැටෙන අවස්ථාව දකින්ද චක්කුම් පටිච්ච රූපේච උපජ්ජක් වෙන තින්න සංගති පස්සෝ කියන තැනකින් පස්සපච්චය වේදනා කියන තැනකින් දකින්න. ඒ නිසා ඇති වෙච්ච තණ්හාව දකින්න මේ ගිනි දැල්ල වගේ. ඒ තණ්හාව ඒ ගිනි දැල්ල කෝටු දෙකම බදා ගන්නවා වගේ දකින්න උපාදානීය කෘත්‍යය. මේ ඇහත් රූපයත් දෙක නිසා හට ගන්න තණ්හාව වෙන කවවත් බදා ගන්නෑ. ඒ ඇහත් රූපයත් දෙකමයි බදා ගන්න. ඇහැ උපාදාන කරනවා රූපේ උපාදාන කරනවා. උපාදාන පත්‍ය භව. දැන් තියෙයි මගේ ඇහැ මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය. බහුපච්චය ජාති පිරිපුම් පුද්ගලයා ඉපදිලා. කිසිදු අඩුවක් නැතුව කෙනා නිර්මාණය වෙලා ඇති. මේ කෙලෙ තණ්හා උපාදාන භව කියන කෙලස් ටිකෙන් කරන සම්පූර්ණ ඔබ හදන එක මේ ස්කන්ධ ටික. අර ගින්න දර කෝටු දෙක නිසාම හැදිලා ඉපදිලා දර කෝටු දෙකෙන් එකක්වත් අල්ල නොගත්තොත් ගින්න නිවුණා කියලා යනවා මිසක ගින්න නිවුණා කියලා බෞද්ධ මිස ගින්න ඇවිලෙනවා කියන්නේ ඇහත් රූපය උපදින තණ්හාව මේ ඇහත් රූපය දෙකට ඔබ නොතබුවොත් ඒ තණ්හාව නිරුද්ධ වෙනවා යන ගණයට යනවා මිසක උපාදාන නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ යන ගණයට යනවා මිසක පුද්ගල නිර්මාණය වෙන්නේ නැහැ. මේ ගින්දර කෝටු කැලි දෙක ඇතුලේ තිබුණා නෙමෙයි. ඒ වගේ මේ පුද්ගල භාවයේ හදන තණ්හාව ඇහැ ඇතුලේ තිබුණාවත් නෙමෙයි. රූපය ඇතුලේ තිබුණාවත් නෙමෙයි. මේ එකම ස්කන්ධ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ස්කන්ධ ටික තිබිලා ඇතුලේ ආවත් නෙමෙයි. එහෙමනම් මේ ගින්න කොහෙන්වත් තිබුණ පිටින් ආවද? ඒ වගේ එහෙමනම් මේ ඉන්න සත්‍ය පෙර කොහොමද ඉඳන් ආවත් නෙමෙයි. කොහටවත් යනවත් නෙමෙයි. මේ සත්‍යයක් පෙනෙයි. මේ සත්‍ය කොහෙවත් ඉඳන් ආවත් නෙමෙයි.
කොහාටවත් යනවත් නෙමෙයි. දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරන හැටි ඕගොල්ලෝ අහලා තියෙනවනේ සතිපට්ඨාන සූත්‍රයේම. චක්කුන් ලෝකේ තිය රූපං තාත රූපං හෙත්තේ සතන්හා උපජ්ජමාන උපජ්ජති. මේ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? ඇහත් රූපය ප්‍රියයි මధుරයි එහි ඉපදිනවා එහි පවතිනවා. ඇහැ නිසාම මම කියන හැඟීම ඇති වුනහම ඒ මට මගේ ඇහැ කියලා ඇහැම අහුණු දැන් ඇහැති මගේ ඇහැති කන නිසාම මම කියන හැඟීම ඇවිල්ලා ඒ මට කනම අහුණු මගේ කන කියලා නාසය දිව ශරීරය නිසාම මම කියන හැඟීම ඇති වෙන බලනකොටම ඊට පස්සේ ඒ මට පවතින මගේ කය කියලා අහුණු මේ ඒ ඇති වෙන ගින්න දර කෑලි දෙක බදාගත්තොත් කොච්චර කාලයක් ගින්න තියෙයිද? දර කැලි දෙක තියෙන තත්තියේ මේ ආයතන ටික නිසා ඇතිවෙන මේ පුද්ගල භාවයේ මේ ආයතන ටික බදාගත්තොත් කොච්චර කාලයක් තියෙයිද? මේ ආයතන ටික ඇතිතක් මේ පුද්ගලයා තියෙයි. මේ ආයතන ටික ඇතිතක් පුද්ගලයා තියෙයි. හොඳට දකින්න ඕගොල්ලෝ මම කියන මේ පුද්ගලයා ආයතන ටික නිසාම ඉපදලා ආයතන ටික අල්ලගෙන ඇසුරු වෙන මේ පුද්ගලයා ආයතන ටික ඇතිතක් මේ පුද්ගලයා හිටියේ. ඒ පුද්ගලයා ආයතන ටික අල්ලගෙන ජරා මරණ දුක් විඳිනවා. ආයතන ටික අතහැරන දවසට යන්න ශේත්‍රිය තදා කරනවා කර්මත් තදා ගන්නවා. ඊට පස්සේ ආයතන ටික අතහැරෙනකොටම පුද්ගලයාට ඉන්න ඉඩ නැහැ. පුද්ගලයාගේ කෘත්‍යය තියෙන්නේ මොකද මේ ගින්නට දරකොට දෙක ඉවර වෙච්ච ගමන් තව ගින්නට පවතින්න පුළුවන්ද? බෑ. ඒ වගේ මේ ආයතන ටික නිසා නම් මේ කෙලස් ටික ඉපදිලා පැවතුනේ. කෙලස් ටිකට උපදින්න පවතින්න පුළුවන්කම තියෙන කොච්චර දුරකද? ආයතන ටික තියෙනකම් මේ රූපය තියෙනකම් මම කියන එක තියෙයි. පුද්ගලයා ඉඳී. ඒ මම ඒ පුද්ගලයා මේ ආයතන ටික නිසාම ඉපදිලා ආයතන ටික තියෙනකම්ම පවතී. එච්චර යාට පුළුවන්. එහෙම කිය කරපු රස කරපු කර්ම තියෙයි. ආයතන ටික හිඳෙනකොටම පුද්ගල භාවයට ඉඩ නැහැ. ඒ නිසා අපු දුකට ඉඩ නැහැ. හැබැයි මේ පුද්ගල භාවයේ පිහිටලා කරපු කර්ම හිස් වෙන්නේ. ඒ කර්ම හේතු වෙනව නැවතම කේතද? පුද්ගලයා ඉපදෙන්න නේද? නෑ. විපාක ස්කන්ධ ටික හැදෙන්න. ආයත් විපාක ස්කන්ධ ටිකට පුද්ගලයා උපදිනවා. පුද්ගලයා උපදින්නේ ඒ විපාක ස්කන්ධ ටික නිසා ඇති කරගන්න කෙලස් ටික ඒ ස්කන්ධ ටිකම බදාගත්තොත් ආයෙත් ජාතිය ඔන්න පුද්ගලයා ආයෙත් නිර්මාණය වෙනවා. එදාට ඒ පුද්ගලයා ඒ ස්කන්ධ ටික ඇතිතාවක් ඉන්නවා. දැන් මෙහෙ ඉඳන් ගිහිල්ලාද මේ සිද්ධිය ඒගොල්ලෝ දැක්කොත් ඒ ආයතන නිසා තණ්හාව ආයතන ටික නිසාම ඉපදිලා ආයතන ටිකම අසුර කරගෙන පවතිනවා. මෙන්න මේ සිද්ධියට පුද්ගලයා නිර්මාණය වෙන්නේ කියලා දැක්කොත් ඕගොල්ලෝ හීනකින්වත් දුවනවද අපි කොහේ හරි ඉන්න ඇති කියලා? කොහේ හරි ඉඳන් එන්න ඇති කියලා හිතනවද? එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකයි මම කියලා හිතනවද? නෑ. ඔන්න ඔය දර්ශනය දැක්කොත් තමයි දර්ශනය මේ අර සක්කාය දිට්ඨි රූපේ ආත්ම හැටියට වේදනාව සංඥාව සංකාර විඥානේ ආත්ම හැටියට ගන්නකම නැති වෙන්නේ. ඔය පුද්ගල භාවයේ සත්ව භාවයේ නොවිසඳුනුකම නිසාමයි මේ දෘෂ්ටියටපත් වෙන්නේ. මේක විසඳුනේ නැත්te මේ දර්ශනේ නැති නිසායි. මේ පටිච්චසමුප්පාද දර්ශනේ නැති නිසායි මේක විසඳුනේ නැත්තේ. පටිච්චසමුප්පාද දර්ශනේ කියන්නේ මොකද්ද? ඔබෙත් මගේ ජීවිතේ මේ ඉන්න පුද්ගලයා ඉන්න සත්‍යය. ඔය පටිච්චසමුප්පාද දර්ශනය ඇවිල්ලා මේ ඉන්න පුද්ගලයා ඇත්තට මේ මම ඉන්නවා. මට බැන්නොත් බයින්න පුළුවන්, ගැහුවොත් ගහන්න පුළුවන්, තව බැන්නොත් බැනුම් ඇහුවොත් දුක් විඳිනවා, දුක එනවා කියන මේ මාව ඇත්තටම විද්‍යමානයි පුද්ගලයා සත්‍යය පෙනෙද්දි මේ පුද්ගල සත්ව භාවය විසඳ ගන්න ක්‍රමයක් නොතිබුණා නම් පෙන්වෙන්නේ නැත්තම් සාධාරණයි ඉන්න කෙනා කොහේ හරි ඉඳන් එන්න ඇති කොහාට හරි යයි කියන කෙසේද විමති ඇතිවීම මේ ඉන්න කෙනා ඒ කියන්නේ රූපය හෝ මම වේදනාව සංඥා සංකාර විඥාන හෝ මම හෝ නැත්තම් ආත්මය ඇටියට ගැනීම පුදුමයක් නෙමෙයි. මෙන්න මේ සිද්ධිය
තියෙන තැනයි බුදුරජාණන් වහන්සේගේ ආරම්භ ඉලක්කය. මේක උනේ කොහොමද? මොකද මේ පුද්ගලයා විසඳුනේ නැත්තම් මේ ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ. මේ ජරා මරණ දුක විසඳ පුද්ගලයා ඇති උනේ කොහොමද කියලා හොයාගෙන යනකොටයි සක්කාය දිට්ඨියක් නැති වෙලා විචිකිච්ඡා සීලබත පරාසත් නැති උනේ. එතකොට මෙන්න මේ දර්ශනය ඉගෙන ගත්ත දැන් පටිච්ච සමුපාදයේ හරහා මේ පුද්ගල භාවයේ ඇතිවීම නිසායි ඒක ලෝකයේ ඇත්ත. එහෙමයි ಜಾති ඇති වෙන්නේ කියලා දැක්කා. ಜಾතියට හේතුව තණ්හා උපාදාන භව කියන කෙලෙසියයි කියලා දැක්කා. කෙලෙසි නැති කළොත් කෙලෙසි නැති වෙනවා කියලා කියන්නේ ක්‍රම දෙකයි. ඇහත් රූපයක් දෙක නිසා ඇති වෙච්ච මම කියන ගතිය තියෙනවා නම් ඒක ඇහත් රූපයක් දෙක නැවත ඇසුරු වෙන්න දෙන්නේ නැති වෙන්නේ ඇහත් රූපෙත් ඇත්ත පෙන්නන්න. එතකොට පුද්ගලයාට ඉන්න බෑ. ඉන්නේ. කය බලනකොටම නම් මම කියලා හැඟීම ඇති උනේ. ඒ මම කියන හැඟීම ඇසුරු වෙන්නේ කයෙම නම් මේ මම කියලා නම් කය ආපහු පෙන්වන්නේ අපි. කය නිසාම ඇතිවෙච්ච මම කියන හැඟීම කය ඇසුරු කරගෙන පවතින්න දෙන්න එපා දැන්. එතකොට කියනවා තණ්හාව නිරුද්ධ වෙනවා කියලා. නූපන්න තණ්හාව නූපදින්න. ඒ කියන්නේ නූපන්න මම කියන හැඟීම මේ කය දිහා බලනකොට නූපන්න මම කියන හැඟීම නූපදින විදිහට. උපන්න මම කියන හැඟීම මේ කයේ පවතින්න දෙන්නේ නැතුව නැති වෙන විදිහට. උපන්න මම කියන හැඟීම නැති වෙන විදිහට නූපන්න මම කියන හැඟීම නූපදින විදියට. ඔකට කියනවා නූපං අකුසල ධර්ම නූපදල උපං අකුසල ධර්ම දුරු. ඒ විදිහට කය කරනවා බලන්න උත්සාහය. එහෙම කරනකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික ඕගොල්ලෝ දන්නවා මේ විදිහට කරන්න කෙලෙස් අඩු වෙනවා. මේ ජාති නිරෝධයටයි මඟ තියෙන්නේ මේ මාර්ගය. මෙහෙම වෙනකොට ඕගොල්ලන්ට මේ කයේ මාව දකින්නකම ටිකෙන් ටික ගෙවේ. මම කියන හැඟීමක් තිබුණා නම් මේ කය දකින්නකොට ඒ හැඟීම මේ මමයි කියලා කයම නම් පෙන්නුවේ. එහෙමනම් මාව ඉපදිලා ඉන්නේ. දුක් විඳින මාව තියෙන්නේ. කය දකින්නකොට මම කියලා ඇති වෙච්ච කම දැන් ඕගොල්ලෝ පවතින්න දෙන්න එපා. උපන්න එකට කරන්න තියෙන්නේ පවතින්න දෙන්නේ නැති එක. නූපන්න එක නූපදින්න හදන්න. ඔන්න ඔය විදිහේ උත්සාහයකින් මේ කය වෙනද වගේම සති නිමිත්ත හිත පිටුවාගෙන ධාතු වශයෙන් අසුභ වශයෙන් කුණුප වශයෙන් පෙන්වන්න. කලින් කලට මේ සතිපට්ඨානෙ වඩනකොට මේ ඕගොල්ලෝ කරලා තියෙන්නේ අර දර්ශනීයමයි පෝෂණය කරලා තියෙන්නේ. මේක කරන්න ඕනේ අන්න අර වගේ උත්තරයක් ඇවිල්ලා කියන එකයි මම කියන්නේ. එතකොට ඔබ දන්නවා මම මේ කරන එකේ සැබෑවටම අර්ථය නිර්මාණය වෙන දෙයමයි මම කරන්න කියලා දන්නවා. මොකද තණ්හා උපාදානයේ නිසයි ಜಾති ඇති උනේ කියලා ඔබ හොයාගත්ත එකෙන් ලොකු වටිනා ලාභයක් ලැබුණා ඔබට. ස්කන්ධ ටික සත්‍යය පුත්තලයා කියලා ප්‍රමාද වෙන ගතියක් නැති වුණා. මම කොහේ හරි ඉඳන් එන්න ඇද්ද කොහාට යයිද කියලා පුබ්බන්ත අපරන්තයට දුවන විචිකිච්ඡාවක් නැති වුණා. දැන් මේ කෙලෙස්යේ ගෙවලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන්මයි කියලා නිශ්චිත බවක් ලැබුණා. ඒ දර්ශනය. ඊට පස්සේ සතිපට්ඨානයෙන් කරන්නේ ඒ දර්ශනේ පිරෙන. ඒ කියන්නේ ඒ නිරෝධී සාක්ෂාත් වෙන විදිහටයි මඟ. උපන්න මම කියන හැඟීම තියෙනවා නම් ඒක කයේ පවතින්න දෙන්නේ නැති විදිහට මේ කය දකිනකොට මම කියන හැඟීම උපදින්න එනවා නම් නූපන්නක නූපදින විදිහට සතර සම්ප්‍රදාන දීනින් යුක්ත සතිපට්ඨාන වඩන්නදී ඔබ මේක ඇත්ත පෙන්නන්න. ඒක කරනකොට වෙන්නේ මොකද්ද? තණ්හාව ටික ටික නිරුද්ධ වෙලා ජාතිය නිරුද්ධ වෙනවා. නිරෝධී සාක්ෂාත් වෙනවා. මාර්ගයෙන් කරන්නේ හැම වෙලෙම ආටික සාක්ෂාත් කරන එකනේ. හැබැයි ඔබ මේ කරන්නේ මෙන්න මේ දර්ශනයයි පෝෂණය කරලා තියෙන්නේ කියන එකටයි ඕනේ. ඒකටයි මම අර ටික මාතෘකා කළේ. මම කියපු ටික දුර වැඩි ඇති ගැඹුර වැඩි ඇති මගේ අදක්ෂකම. නමුත් මේ කාරණාව මෙහෙම මිසකේ අපිට නිවන් දකින්න එන්න තියෙන වෙන ක්‍රමයක් නෑ. ඔය දර්ශනය හරහාම විතරයි
මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික ප්‍රහාණය වෙන්නේ. මොකද විද්‍යමාන කෙලෙස්ය දුරු කරන්න උත්තර තියෙන උතන විතරයි. ඊට පස්සේ ඒ දර්ශනයෙන් යුක්ත කෙනා දර්ශනයාවේ දුකට හේතුව මේ හේතුව නැති වුණොත් දුක නැති වෙනවා. ජාතිය නැති වෙනවා. මේ ආර්ය මාර්ගයයි කියන තැනකින් පටන් ගත්තේ. එතකොට සතිපට්ඨානය ඉති මොකේද? මාර්ගයට. මාර්ගයේ වඩන්න අපිට සාක්ෂාත් වෙලා තියෙන උනේ මොකද්ද? තණ්හාව දුරු වෙලා දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන එකනේ. ඒ කියන්නේ මේ කයේ ඇත්ත බලන්න නූපන්න පුද්ගල භාවය සත්ව භාවය නූපදින්න ඕනේ. උපන්න එක පවතින්න දෙන්න බෑ. උපන්න එක නැති කරනවා නෙමෙයි තියෙන්නේ. අපිට වෙන්නේ මොකද්ද? උපන්න එක පවතින්න දෙන්න තුනම නැති වෙයි ඉබේමනේ. හටගත්ත ගින්නට කෝඩ දෙක අසුරු කරගෙන පවතින්න බැරි වුණොත් නැති වෙයි. නූපන්න ගින්න නූපදවනවා. උපන්න ගින්නට පවතින්න දුන්නේ නැත්තම් නෙවෙයි. ඕගලන්ට පුද්ගල භාවයට සැකයක් තියෙනනම් ස්කන්ධද නැද්ද? කොයි හරි ඉඳන් එන්නේද කොහාටද යයිද කියලා මාර ගින්නේ උපමාව තියාගන්න. ගින්න කොයි හරි ඉඳන් ආවද කොහාටවත් යනවද නැත්නම් දර කැලි දෙක ඇතුළේද ගින්න තියෙන්නේ කියලා හිතන්න. ඊට පස්සේ ඒ උපන්න ගින්න දර කැලි දෙක නිසාම ඇතිවලා දර කැලි දෙකම අල්ලගත්තාම ගින්නේ කෘත්‍යම කොච්චර දුරද? දර කැලි දෙක නිසා උපන්න ගින්න දර කැලි දෙක අල්ලගන්න දුන්නේ නැත්නම් කොහොමද කියලා හිතන්න. දර කැලි දෙකට උපමා කරගන්න විපාක ස්කන්ධ ටික. ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය එතකොට විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටික උදව් කරගන්න මොකේදද? විපාක ස්කන්ධ ටිකට. ඒ නිසාම හටගත් ගින්න ඒකම ඇසුරු කරනවා. උපජ්ජමාන සාකෝ ඒ තණ්හාව සාකෝපනේසා තණ්හා එත්ත උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමනනයි. එහිම ඉපදලා එහිම පවතිනවා. ගින්න එහිම ඉපදලා එහිම පවතිනවා වගේ. ගින්න වගේ දකින්න තණ්හාව. තණ්හාව කියනකොට මම කෙනෙක් පුද්ගලයා කියන හැඟීම මේ තියෙන්නේ. ඔබට මාව සම්පූර්ණව ඇති බවට හම්බෙච්චකම දකින්න જાතිය කියලා. ඇහැ කන දිව නාසය ශරීරය ඇතුව අතපය හතරම ඇතුව ඉඳගෙන හිටගෙන නිදා ගන්න පුළුවන් ඇවිදින්න පුළුවන් හතර ඉරියව් දක්වන්න පුළුවන් කමයි ඔබට જાතිය. නෙමෙයිද? ඔයින් අමතරව තමන්ව ඉන්නවද? ඒ තමන්ව හම්බෙලා තියෙන්නේ ඒ නිසා උපදින තමන් කියන හැඟීමට ඒ තමන් කියන හැඟීම උපදින්න උදව් වෙච්ච කැලේ ටිකම අල්ලලා දුන්න එකයි. එතකොට ඉන්නේ අද උපන්න තමන් කියලා ඔබට අර්ථ දක්වන්න වෙන්නේ මගේ ඇහැ තියෙනවා කන නාසය දිව ශරීරය තියෙනවා අතපය තියෙනවා කකුල් තියෙනවා ඔළුව තියෙනවා බඩ තියෙනවා මේ තමයි මම. එහෙම නැත්නම් මට විඳින්න පුළුවන් හඳුනන්න පුළුවන් හිතන්න පුළුවන් දැනගන්න පුළුවන් කියන නාම ධර්ම ටික ඔබ කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඒකයි තණ්හාව කියන එක රූපය වගේම වේදනාව නිසාම උපදින තණ්හාව වේදනාවම අසුරු කරගෙන පවතිනවා. විඳීම නිසාමයි මම කියන කම උපදින්නේ. මමයි විඳින්නේ කියලා විඳින් තමන් කවුද මේ විඳින්නේ කියලා තමන්ව විඳින කමම අර්ථ දක්වනවා. අරමුණු විඳින හින්දාම මමයි මේ කැප දුක් විඳින්නේ කියන එක එනකොට මම කියන්නේ කවුද මේ විඳින කෙනා කියලා වේදනාවම පෙන්වනවා. ඒකත් තමන් එදී අන්තිමට උත්තරේ තියෙයි කෝටු කැලි දෙක බදාගත්තොත් ගින්න කෝටු කැලි දෙක ඇත්ති තාක් ගින්න නිවෙන්නේ නැති. ඒ වගේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ පුද්ගල භාවයේ බදාගත්තොත් හිතේ තියෙන තණ්හාව මේ පුද්ගල භාවයේ බදාගත්තොත් මේ ස්කන්ධ ටික නැත්නම් මේ තණ්හාව කියන ටික ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික බදාගත්තොත්
ආයතන ටික නිසාම උපන්න තණ්හාව ඒ ආයතන ටික බදාගත් ආයතන ටික ඇතිතාක් පුද්ගලයා ඉඳි. හැමදාම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිද්දි නිදාගත්තත් නිදා නොගත්තත් නැගිට්ටත් මාව ඉඳි. මම ඉඳි. මම තියේ. ඔය ඉන්න මම තමයි ඊගාවට ප්‍රතිඵලය වෙන්නේ ඔබට. ඒ මම එහෙනම් කොතනද කොහේ ඉඳන් එන්නේ නැද්ද කියලා. ඒ සිද්ධියයි පටිච්ච සමුපාදයේ හරහා ඔබට හෙලිපෙහෙලි කරලා දෙන්නේ. එදාටයි පටිච්ච සමුපාදය අවබෝධ වුණොත් තමයි ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාගේ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාගේ නුවණට මේ සත්‍ය හසු කරගන්නවා. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ලෝකේ පහළ වෙලා මේ දුකට හේතුව කියලා පටිච්ච සමුප්පාදය බලනවා. පුබ්බන්තේ ඥානෙ අපරන්තේ ඥානෙට බලනවා. දුකට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව විපාක ස්කන්ධ. ඒකට හේතුව කර්මය. ප්‍රතිලෝම වෙනවා. කර්මය හේතුයි විපාක වලට, විපාකයේ හේතුයි තණ්හා උපාදාන කියන කෙලෙස් වලට. කර්ම වට්ටේ, විපාක වට්ටේ, ක්ලේශ වට්ටේ කියන මේ වට්ට තුන නිසායි ජාතිය. ඉපදීම කියලා දකින පුද්ගලයා. පුද්ගලයෙක් නිර්මාණය කරන්න කර්ම විපාක කෙලස් කියන ධර්මතා ටිකක්ම තියෙනවා කියලා දැක්කා. ඊට පස්සේ දැක්කා අද මේ පුද්ගලයා හදපු කෙලෙස් වටේ නැතිකොලේ නැත්තම් පුද්ගල භාවයේ ඉඳලා දුකත් විඳලා ඒ පුද්ගල භාවයේ හේතු වෙලා නැවතත් කර්ම හැදෙනවා. ආයත විපාක ආපහු කෙලෙස්. එතන ආයත ජරා මරණ දුක හපෙන්නේ. අනාගතයට දැක්කා. පුද්ගලයා කොහේ ඉඳන්වත් එන්නේත් නැතුව කොහාටවත් යන්නේත් නැතුව මෙතනත් මතුවටත් හැමදාම ජරා මරණ දුකක් නම් විඳි අඩු නැතුව සත්ත්ව පුද්ගල භාවයේ විඳින දුකකුත් පෙනෙයි. මේක මේ පුදුමාකාර දර්ශනයක්. අර තේරවිල්ල වගේ. කියන්නේ සත්ත්ව පුද්ගල භාවයේ විඳින අනන්ත අපරිමාණ දුක් කන්දකුත් තියෙයි. හැබැයි කොහෙන්වත් ඉඳන් ආවෙත් නැතුව අනාගතේට සතර අපාය ආදී මහා දුකකුත් පෙනෙයි. දුකකුත් විඳි මෙහෙන් ගිහිල්ලත් නැතුව తත්‍ර අභිනන්දනයේ එතන අභිනන්දනය කරන තණ්හාව නිසා. මෙන්න මේ දර්ශනීය දැක්කහමයි මෙන්න මේ විදිහට බලන එකයි ආර්ය බලන නුවණයි ආර්ය දර්ශනය කියලා කියන්නේ. සත්‍ය කියන එක ලෝකේ හැමදාම තිබුණු දෙයක්. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන එක. මේ විදිහටයි දුක හටගන්නේ. ජාතිය කියන එක දුකයි කියන එක හැමදාම හැම කල්හිම පැවතුණු පවතින ඇත්තක්. ඒ දුක හැදුවේ තණ්හා උපාදාන කියන කෙලෙසයකටයි කියන එක. කෙලෙසේ යෙදුණු විපාකයකටයි කියන එක. විපාකයේ කියන එක කර්මයකටයි කියන එක. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතා තුනක් නිසායි දුක කියන එක विद्यमान. ඒකට පුද්ගලයෙක් නෙමෙයි. අපි පුද්ගල භාවයේ තිබ්බට මේ දුක කියන එක ධර්මතාවයක්. යථාර්ථය. කර්ම විපාක කෙලෙස් කියන ධර්මතා ටිකක් උඩයි මේ අපි විඳින පුද්ගල භාවයේ දුක තියෙන්නේ. කියනක පෙන්වුවා දැක්කා. අනාගතයටත් දැක්කා. අද කර්ම රැස් කළොත් මතුවට විපාක ස්කන්ධ ටික හැදිලා ඒකට කෙලෙස් යෙදුනොත් ආයත් පුද්ගල භාවයේ දුක. හැම වෙලාවෙම රේල් පීර දෙක උඩ කෝච්චි දුවනවා වගේ කර්ම විපාක කෙලෙස් කියන ධර්මතාව තුන උඩ තමයි මේ ලෝකයේ පුද්ගල භාවයේ දුක පවතින්නේ. ඊට පස්සේ ඒ විදිහට සම්මර්ෂණය කරනකොට අනිත් පැත්තට නුවණාවා. පෙර අවිද්‍යාවට හදපු කර්ම වලට මුකුත් කරන්න බෑනේ. එහෙනම් මේ කර්ම ටිකට අද ඇති කරගත්ත කෙලෙස් ටික නැතිකලු ජාතිය කියන එක ඇති වෙන්නේ. අවිද්‍යාවෙන් කර්ම හැදිලා කර්මයට කෙලෙස් ටික උනාට පස්සේ නම් ජාතිය. එහෙනම් දැන් ජාතිය නැතිකරන්න අවිද්‍යාව පෙර අවිද්‍යා කර්මයට හැදුණු විපාක ස්කන්ධ ටිකේ කෙලස් ටික යෙදෙන්නේ නැති වුණොත් විපාක ස්කන්ධ ටික ඇත්ත දැකලා කෙලස් ටික දුරු කළොත් ජාතිය නැති වෙනවනේ. ඒ මොන ජරා මරණ දුක නැති වෙනවනේ කියලා නුවණින් දැක්කා. මේ ලෝක සිද්ධියත් ලෝක සිද්ධියට ප්‍රතිවිරුද්ධව
දුක නිවෙන පැත්තට නුවණින් දකින එකටයි ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ එහෙනම් මේ නිවීම ඇති වෙන විදිහට ඇත්ත ඇති හැටි පෙන්න්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි යුතුයි කියලා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව නුවණින් දැක්කා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය කියනකොට නුවණ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං හොඳට බලන්න ආර්යයන් වහන්සේලාගේ ආර්ය භූමිය තියෙන්නේ සත්‍ය ඥානය. ඒ කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ ආරම්භය නුවණ. ලෝකي කියන්නේ දුක. ආර්යයන් වහන්සේලාට තියෙන්නේ දුක ආරම්භය නුවණක්. මේක දුකයි නේද කියලා. දුක්ඛ සමුදය ඥානං මේ දුක ඇති කිරීමේ හේතුවයි කියන නුවණ සම්මා දිට්ඨිය කියන්නේ. මිසක ඒක ඇතුලේ දුක් අංග නෙමෙයි. එහෙම දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං කියලා නුවණක් ඇති කරගත්තේ එහෙම ධාතුවක් පේන ඉඳයි. මේ තණ්හාව නැතිනොත් දුක නිරුද්ධ වෙනව නේද කියලා නුවණයි. දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කිරීමට පමුණවන මගයි කියන එක නුවණ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ චතුර ආර්ය සත්‍ය කියන එක නුවණ. ආර්ය සත්‍ය හතරක් ලෝකේ කොහෙවත් තියෙනව නෙමෙයි. ආර්ය සත්‍ය ගැන නුවණ. මේ සත්‍ය ගැන ආර්යයන් වහන්සේලා තුල පහළ වෙන නුවණට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. ඒක කොයි වෙලාවකවත් තුන් කාලයකට කඩන්න බෑ. අද තණ්හා උපාදාන භව අද සමුදය සත්‍ය අනාගත ජරා මරණ අනාගතයේට දුක්ඛ සත්‍ය ඇති වෙනවා. අතීතයේදී සමුදය සත්‍ය අද දුක්ඛ සත්‍ය කියලා කඩන්න බෑ. එහෙම වුණු බුදුරජාණන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය තුන් කාලයකට කඩන්න වෙනවා. අතීතයට යන්න වෙනවා සමුදය ඥානයට. වර්තමානයට ගන්න වෙනවා දුක්ඛේ ඥානයට. ඊගාට වර්තමාන හේතුවට ගන්න වෙනවා සමුදය ඥානයට. අනාගත ඵලය ගන්න වෙනවා දුක්ඛේ ඥානයට. එතකොට පෙර භවයේ දුක්ඛ සමුදය ඥානය. මේ ජීවිතයේ දුක්ඛේ ඥානය. අනාගතයේ වර්තමාන දුක්ඛ සමුදය ඥානය ඒකට අනාගත දුක්ඛේ ඥානය. එහෙම නුවණ තුන් කාලයකට හැදුවේ කිද? වෙනවද? පටිච්ච සමුප්පාදයේ කාල තුනකින් සංදි හතරකින් ආකාර 20කින් පටිච්ච සමුප්පාදය දැනගන්න පටිච්ච සමුප්පාදයේම ඔය මං කියපු විදිහට අද මෙහෙම වුණොත් හෙට මෙහෙම වෙනවා කියලා. අංග 12 ඇතුළු කොයි වෙලාවකවත් කැලි කඩන්න යන්න එපා. එහෙම පෙන්නලා නැහැ පිටකේ කොහෙවත්. ඊගාවට චතුරාර්ය සත්‍ය කියන එක අතීත කාලයට වර්තමාන කාලයට අනාගත කාලයට කල්ලා බලන්න යන්න එපා. එහෙම නැහැ. කඩන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් ඔන්න ඔය පැටලිල්ල හින්දායි අපිට මේ දර්ශනය අතහැරලා තියෙන්නේ. නමුත් දැන් ඒවා ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කියපු ටික පොඩ්ඩක් හොඳට බලාගන්න. ඔයගලන්ට තියෙන්නේ කයේ කය අනුව බලනකොට ඕගොල්ලෝ දන්නවා කයේ කය අනුව බලන්නේ ඇයි කියලා. මොකද සම්මා දිට්ඨිය තිරෙන්න. නේ? කයේ කය අනුව බලනකොට බලන එකෙන් වැඩ දෙකක් කරනවා. සිහිය පිහිටුවාගෙන කය අනුව බලනකොට බලන නුවණින් විනය ලෝකයේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක අඩු කළා හිත සමාධිකරනද උදව් කළා තියෙනවා. හැබැයි හිත සමාධිකරනද කයේ කය අනුව බලන සිද්ධිය තියෙන්නේ ඕගලන්ට සම්මා දිට්ඨිය පිරෙන විදියට. ඒ කියන්නේ උපන්න තණ්හාවට මේ කය අසුරු කරන්න බැරි විදියට නූපන් තණ්හාව නූපදින විදියට ඇත්ත පෙන්වන්නයි තියෙන්නේ. ওই විදියට හිත සමාධිකරනද මේක කරනකොට සමාධිගත මනසකට ඒ චතුරාර්ය සත්‍යයෙන් පෙනෙන ආකාරයට මේ සතිපට්ඨානෙ තියෙනවා. ඉතින් ඒක තේරෙනවා නම් ඒකත් පැත්තකින් තබලා වෙනද විදියට කයේ කය අනුව හොඳට බලන්න. සති නිමිත්ත හොඳට හිත පිහිටුවා ගන්න. සති නිමිත්ත හිත පිහිටුවාගෙන හිත අහකට යන්න නොදී ආධ්‍යාත්මික කයේ අනාත්ම ලක්ෂණේ ධාතු ලක්ෂණේ ප්‍රකට වෙන විදිහට පෙන්වන්න. එහෙම බල බල ඉනකොට බාහිර සත්ව පුද්ගල භාවයට සිහි වෙනකොට එතන සත්ව පුද්ගල භාවයට ඉඳ තියන්න එපා.
මොකද බාහිරත් තියෙනවා අපිට. ඇහත් රූපයක් දෙක නිසා ඒ රූපය දකිනකොටම අපි තුල ඇති වෙන සත්පුද්ගල භාවයේ ඒ රූපෙම ඇසුරු කරගෙන පවතිනකොට ඒ රූපේ ඇතිතාවක් අපිට සත්‍ය පුද්ගලයා වගේ තේරෙනවා. මම ඔය ඉස්සර කියන්නේ ටීවී එකේ තියෙන රූපෙත් පෙන්නලා ටීවී එකේ ඔයගොල්ලන්ට සත්‍ය පුද්ගලයා පේනවා. ඉතින් තව කවර කතාවද? මොකද ඒ වෙලා තියෙන්නේ. දකිනකොටම ශනිකව ඇති වෙන පුද්ගල හැඟීම වේගෙන් අපි ශේත්‍රය යොදවලා ආපහු ඒ ඇති වෙන හැඟීම ඒ රූපෙට තිබ්බම ඒ රූපෙත් පුද්ගලයක් වෙලා. එතකොට ඒ රූපෙද ජරා මරණ දුක යනවා. ඊට පස්සේ ඒ ටීවී එකේ තුල ඉන්න පුද්ගලයෙක් ලෙඩ වුණාම මාළු වුණාම මරණාම අඬන්නේ නැද්ද? ඔය උපාසකම්මල් එහෙම අඬා ලේන්දුනේ පියදතා ටීවී බලන්නේ නේ නාට්‍යම. හා බලලා නැද්ද එහෙම? චිත්‍රපට නාට්‍ය බලනකොට ටිකක්වත් දුක හිතෙන්නේ නැති කට්ටිය ඉන්නවද? එහෙමනම් බලලා නැති ඇති. බැලුවොත් නම් මොකද බලන්නේම අපි කෙලෙස් සහගත මනසකින්මයි. එතකොට බලනවා කියන සිද්ධියේ ගනුදෙනු කරන්නම පුද්ගල දර්ශනය කියන්නේ. එතකොට බලන්නකො ජාති පච්ච ජරා මරණ දුක් විඳලා නැද්ද කියලා. ඒ සිද්ධියමයි මෙතන. ඉතින් ඒ නිසා සතිපට්ඨානයේ වඩමින් කලින් කලට පටිච්ච සම්පදාය මෙනෙහි කරන්න ටිකක්. ඒ කියන්නේ මේ ඉන්න පුද්ගලයා සත්ව භාවයට හේතුව තණ්හා උපාදාන කෙලස් කියන එකත් කෙලස් වලට හේතු විපාක ස්කන්ධ ටික කියන එකත් ඒකට හේතුව පෙර අවිද්‍යා කර්මය කියන එකත් බලන්න. මේ විදිහට බලලා අනාගතයට මේ විපාක ස්කන්ධ ටිකට කර්මයට විපාක ස්කන්ධ ටික හැදලා ඒකට කෙලස් යෙදුනොත් මේ පුද්ගල භාවය නිර්මාණය වෙලා දුක් විඳින හැටි. ඊට පස්සේ අර තේරවිල්ල තමයි මෙතනින් නොගෙහින්ම පුද්ගල භාවයකුත් tie පුද්ගල භාවය විඳින දුකකුත් පෙනේ. නමුත් මෙහෙන් ගිහිල්ලත් නැහැ. මෙතනද අද මමත් ඉන්නවා පුද්ගලයෙකුත් ඉන්නවා සත්‍යෙත් ඉන්නවා පුද්ගල භාවයෙන් විඳින ජරා මරණ දුකත් පෙනේ. කොහෙවත් ඉඳන් ඇවිල්ලත් නෙමෙයි. කොහෙවත් ඉඳන් නාවත් කොහාටවත් නොගියත් මේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන පවතින කාලය තුල ඇති පුද්ගල භාවයක දුක කොච්චරද කියන එක බරණකම් හිතන්නකො. හරියට හැමදාම ආපු කෙනෙක්ගේ දුක කරපින්නගෙන යන කෙනෙක්ගේ දුකක් විඳින්නේ නැද්ද කියලා. දෙමව්පියෝ නිසා, දූවරු නිසා, දරුවෝ නිසා, ස්වාමීලා නිසා, ස්වාම්පුරුෂ නිසා, බිරින්දලා නිසා, එතකොට අසත්පුරුෂයෝ නිසා, නොයෙක් වටපිටාවල් නිසා ඇතිවෙන දුක් ටික ලේසිද කියලා බලන්න. කිසිදු හරයක් නැහැ අපේ ජීවිතේ පුරාවටම පුරවන්න ස්කන්ධ ටික ඇසුරු වෙන තාක් විතරමයි කෙනාට ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ මේ කෙනා තණ්හාවෙන් මගේ දුව පුතා දරුවා ගෙවල් දොරවල් කියලා යම් තාක් මේ පුද්ගලයා සතු දෙයක් තිබුණා නම් ඒවා එකතු කරන්න පුද්ගලයා හොඳට තහවුරු වෙනවා. මේ එකතු කරන කැමැති වෙන රස විඳින කමටනේ පුද්ගලයා නිර්මාණය වෙන්නේ. ආයෙත් පුද්ගලයා මොකද කරන්නේ? පුද්ගල භාවය ඇති වෙන්න හේතු වෙන දේවල්ම හදනවා. මුළු ජීවිතේ පුරාවටම එහෙම කරනවා. හැබැයි මෙයා මේ පුද්ගලයා ගෙනාපු දෙයක්වත් නැහැ. ගෙනියන යන තැනකුත් නැහැ. යන දෙයක්වත් නැහැ. මෙතන හුන්නට දුක විතරක් නෙදී. ඔන්න ඔය ටික දැකපු දවසට යම් කවදා හරි දවසක අතනි බින්දින් දුකේ කලකිරෙන දවසක් එනවා කියලා කියන්නේ. එතෙක් ඕගොල්ලෝ දුකේ කලකිරෙන්නේ මේ පුද්ගල භාවයෙන් එකතු කරන රැස් කරන හදන හුරුතල් කරන ලෝකේ කලකිරෙන දවසක් එනවා නම් එන්නේ ඔන්න ඔය ජාතිය කියන එක දැකපු දවසට. ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳිනවා. ඒ ජාතිය කියන එක තියෙන්නේ මේ ස්කන්ධ ටික පවතින තාක් විතරයි. නමුත් ඒ නිසා ඇතිවෙන ආදීන නිබඳු දුකත් අනන්ත සංසාරයකට යන්න තියෙන කර්මත් රැස් වෙනවා. ඊට පස්සේ ඒක ඇති වෙන්නේම ඒ පුද්ගලයා උපදින්නේම අපි ජීවත් වෙන්න කරන ආසාවෙන් කරන එකතු කරන මේ ශේෂ්ත්‍රයට කියලා තණ්හාවේ කලකිරෙන දවසක් එන්නේ මේ දුකේ කලකිරෙන දවස ඇති වෙච්ච දවසට. ඉතින් ඔන්න ඔය ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න වෙනද වගේ සතිපට්ඨාන භාවනා වඩන්න. තව ප්‍රශ්න ගැටළු එවනවා ඔයගොල්ලන්ට අහගන්න පුළුවන්. අපේ බලංගොඩ ලොකු හමුදුරුත් ඇවිල්ලා ඉන්නවා. මම හවසට සම්මාසය වෙන්න මේ කාලේ උනාත් ගොඩාක් මේ දර්ශනය ගැන අපි කතා කරලා තියෙයි.
ඉදිරියේදී මේ දේශනාව තැන් තැන් වල එක එක විදිහට කරනකොට එහෙම මෙන් ඇහෙනකොට තව ටිකක් පුලිස් වෙලායි මේ මොකද එකපාරටම ගැඹුරු වෙන්න ඇති. නමුත් අනුමාන ඥානයක් කියනවන්නේ අද කිව්වහම නිකන් අමුතු එකක් කිව්ව මොකද්ද කියලා නිකන් අර එකක් කලන්තයක් හැදුනා වගේ තේරෙයි. දෙවෙනි දවසේදී කලන්ත ගතියවත් අඩු වෙන්නේ නැත අඩුව ගන්න. කැරකිල්ල ගතියවත් නේද? ඉතින් ඇත්තටම බණ දහම් ගැඹුරුයි චතුරාර්ය ගැඹුරුයි කියලා කියන්නේ. නමුත් අපි ටික කාලයක් මේ පරියය කතා කරමු මම මේ සැරේ කටින පින්කම් ඔක්කොටම කියන්නේ ඉතාලගෙන. දැන් ගායක කට්ටිය බලන්නකො. එකම සින්දුව කියනවා හැතැම්ම 100,000 ගණන් ගිහිල්ලා ඒත් මිනිස්සු මුකුත් කියලා හරිය සතුටින් අහනවා. බණ අහනකොට විතරක් හැමදාම අලුත් ඒවා ගැඹුරු ඒවා වුණා. ඉතින් මම දැන් මේ සැරේ හිතුවේ චතුරාර්ය සත්‍යෙම කියනවා දෙක දිගටම කියලා. එතකොට මේකේ බරවත් අඩු වෙන්නේ ටික ටික. ඒතකොට අලුත් කාරණාත් පැහැදිලි වෙයි. එන්න දැන් ඔය මම කියපු කාරණා ටිකත් හොඳට බලලා වෙනද කළා වගේ සතිපට්ඨාන භාවනාව ටිකක් කරන්න හවස දහම් කරුණු ටිකකුත් කතා කරලා අපි ටික භාවනා කරමු. මොකද පහුගිය කාල ටිකේම දර්ශනාත්මක පැත්ත කතා කරන්නේ නැතුව අපි භාවනා කරපු නිසා අද හිතුවා දර්ශනාත්මක පැත්ත කතා කරන්න ඉදිරියටත් අපි භාවනා කරමු.